අයිබෝන් දරුවනේ රියසල් පේපර් ක්ලාස් එකේ අපි 22 වෙනි පේපර් එක දීලා ඇති ඔයගලන්ට YouTube එකේ කමෙන්ට් වල සහ ඩිස්ක්‍රිප්ෂන්ස් වල ඒ පේපර් එක ගන්න බාහිර ළමයි අපේ පන්ති යන දරුවා අතේ පේපර් එක ඇති එක කෙටි ප්‍රශ්න පත්‍රයක් පේපර් එකේ අංකය 22 එක ඔබ හොඳට පැය දෙකක් කරලා ඉවර වෙලයි මේ පේපර් ඩිස්කෂන් එකට සහභාගී වෙන්නේ නැත්නම් ඇත්තටම කිසිම තේරුමක් නැහැ ඔබ අනිවාර්යයෙන්ම පැය දෙක ලියන්න ඕනේ මේ වගේ ප්‍රශ්න පත්‍ර රාශියක් අපි කරලා තියෙනවා YouTube හරහා ඒවා නිරන්තරයෙන්ම කරනවා ඇති කියලා මට විශ්වාසයි හොඳයි අපි එසේනම් පළවෙනි ප්‍රශ්නේ පිළිතුර බලමු එක අංක 1ට පිළිතුර 1 වඩාත් නිවැරදි ප්‍රකාශය අහන්නේ ප්‍රකාශ පහ අතරින් ඉතා පැහැදිලි පළවෙනි ප්‍රකාශයේ මූල්‍ය ගිණුම්කරණය මගින් ආයතනයේ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන් සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කරයි. ඔව් ඒක තමයි පිළිතුර අනිත් ඒවා ඇත්තටම ප්‍රකාශවල යම් යම් අඩුපාඩු තියෙනවා පර්ෆෙක්ට් ස්ටේට්මන්ට් එකකට තියෙන අංක 1. ඒක ගැන කතා කරන්න දෙයක් ඇත්තටම නැහැ. දෙවෙනි ප්‍රශ්නෙට එමු. දෙවෙනි ප්‍රශ්නය කරනකොට ඔබ දන්නවා කෙටි ප්‍රශ්න පත්‍රයේ නිරන්තරයෙන්ම ඔබ කටු වැඩක් කරගන්න ඕනේ. වත්කම් සමානයි වගකීම් දන හිමිකම කියන සමීකරණය ලියලා ඔබ කටු වැඩක් කරගන්න ඕනේ. වැට් සඳහා ලියාපදිංචි සමාගමක් තමයි අපේ කම්පැනි එක. රුපියල් 1,08,000ක වැට් සහිත මිල වූ තොගයක් ණයටගෙන. එතනදී ඔබ දන්නවා ඉස්සල්ලාම රුපියල් 1,08,000ක් වටින බඩු ණයට ගත්තම මෙතේ ණය හිමි වගකීම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් එකෙන් ලක්ෂයක් තොගයට එකතු වෙනවා පිරිවැය 8,000ක් වැට් ගිණුමට හර වෙනවා කියලා කියන්නේ එක වත්කමක් 8,000 හොඳයි මේ තමයි තොගයට එකතු වෙන ගාන මේ තමයි වැට් ගිණුමට යන ගාන ඔබ මේව දන්නවා අනිත් පැත්තෙන් මේ තමයි ණය හිමි ගිණුමට යන ගාන ඊටාම සරලයි එතනදී ගනුදෙනු දෙකක් තියෙනවා ඔබට පුළුවන් එක දෙපාරකට දාලා සුද්ධ ප්‍රතිඵලයේ පසුව බලන්න. ඒකෙම කියනවා මේ විදියට ගත්ත බඩු 120ක ලාභාන්තිකයක් මත ණයට විකුණනවා කියලා. එතකොට පිරිවැය රුපියල් ලක්ෂයක් වූ බඩු තොගය අපි විකුණන්නේ කීයටද 120ක් ලාභ තබාගෙන 1,20,000ට. ඒකට වැට් එකතු වෙනවා 8%ක්. ඒකට වැට් එකතු වෙනවා 8%ක්. 8%ක් කියලා කියන්නේ තව 9,600ක් එකතු වෙනවා. ඒ අනුව පිරිවැය රුපියල් ලක්ෂයක් වූ බඩු අපි විකුණන්නේ රුපියල් 1,20,000කට 120ක ලාභයක් තබා. ඒකට තව 8%ක් වැට් එකතු වෙනවා 9,600. ඒ අනුව 1,29,600. ඒ අනුව මේ රුපියල් 1,29,600කට අපි ණයට විකුණුවට ඔබ දන්නවා ඒ රුපියල් ලක්ෂයක් පිරිවැය වූ බඩු තොගය අපින් අයින් වෙලා රුපියල් 1,29,600ක් ණය ගැති වත්කමට එකතු වෙනවා. ඒකෙන් 9,600 අපි රජයට ගෙවිය යුතු වැට් බද්ද වගකීමක් 20,000 අපිට ලාභයක් නිසා හිමිකමට එකතු වෙනවා. ඉතින් අපි හැමදාම කියනවා මේ වගේ අභ්‍යාසවලදී සුද්ධ ප්‍රතිඵලය අහන්නේ. දැන් බලන්න සුද්ධ ප්‍රතිඵලය කීයද කියලා මෙතන ධන 20,000යි. මෙතන සුද්ධ ප්‍රතිඵලය කීයද 1,17,600යි. 1,17,600යි. මෙතන සුද්ධ ප්‍රතිඵලය කීයද 1,30,600යි.
ඒ අනුව පිළිතුරු අංකය 5 රතු පෑනෙන් දක්වලා තියෙන්නේ කටු වැඩි. ඒ අනුව ප්‍රශ්නාංක 2ට පිළිතුර 5. අපි යමු එහෙනම් ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3ත් සමීකරණ පාදක කරගත්ත ප්‍රශ්නයක්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම කියලා. ඔබ සමීකරණය ලියලා කටු වැඩේ කරන්න. ඒකේත් අර වගේම දෙපාරකට දාගන්න. සීමිත ණයෝමි සමාගම රුපියල් දසලක්ෂයක් වටිනා යන්ත්‍රයක් ණයට ගන්න. ඒක මේ තියෙන දසලක්ෂයක් වටිනා යන්ත්‍රවත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ණය වැඩි වෙනවා. ඒක 120ක් ෂේ වෙනවා. හැබැයි අවුරුද්ද මැද ගත්තේ දසලක්ෂයක් වටින මේ යන්ත්‍රයට 120ක් ෂේ වෙනවා. හැබැයි අවුරුද්දේ මැද ගත්ත නිසා මාස 6යි ෂේ වෙන්නේ. රුපියල් ලක්ෂයයි. ඒතර යට පේලියේ ෂේ දාන්න. වත්කම අඩුවේ හිමිකම අඩුවේ. ඒ අනුව ඔබට පුළුවන් ඉස්සලා වගේම තමයි සුද්ධ ප්‍රතිඵලය මොකක්ද කියලා බලන්න. මෙතන සුද්ධ ප්‍රතිඵලය මෙතන ඍණ ලක්ෂයයි. මෙතන ධන දසලක්ෂයයි. මෙතන ධන 9 ලක්ෂයයි. ඊටාම පැහැදිලි පිළිතුර අංකය 3. පිළිතුර අංකය 3. යනෝ ප්‍රශ්නාංක 3ට පිළිතුර 3. 1ට 1 2ට 5 3ට 3. අපි බලමු 4 වෙනි ප්‍රශ්නය සහ 5 වෙනි ප්‍රශ්නය දීලා තියෙන්නේ එකම සිනාරියෝ එකකට සම්බන්ධයි. අමල් ව්‍යාපාරයේ ලකුණු කළ මිල රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ සිරදායක වෙළඳ වට්ටමකට යටත්ව කමල්ට ණයට විකුණන ලදී. ඒතර අපි ලක්ෂයක බඩු ඒතර වෙළඳ වට්ටම අයින් කළාම අපි වික්කේ 90000කට. අපිට වැඩක් නැහැ ලක්ෂය. අපි වික්කේ ඇත්තටම 90000කට. වෙළඳ වට්ටම කොහොමත් අඩු කරන්න ඕනේ. රුපියල් 20000ක් විකුණු වටිනාකමක් සහිත භාණ්ඩ කල්ලිකුත් වීමට ඉතා ආසන්න වී තිබීම නිසා කමල් විසින් මේ අපි තමයි අමල් කමල් විසින් මේ අපිට අමල්ට ආපසු එවනවා. රුපියල් 20000ක බඩු ආපසු හරවා එවනවා. දැන් මේ අමල් වන අපට කමල්ගෙන් අන්තිමට එන්න තියෙන්නේ 70000ක් පමණයි. 70000ක් පමණයි. සති දෙකක් තුල කමල් විසින් ඉතිරි මුදලෙන් ඇත්තටම හරි අඩක් සිරදායක මුදල් වට්ටමකට යටත්ව ගෙවා දමනවා. මෙතන ඉතිරි මුදලෙන් හරි අඩක් කියලා කියන්නේ 35000. කමල් මේ අපි ඇවිල්ලා අමල් අපිට සෙටල් කරනවා 35000. ඉතුරු 35000 තාම සෙටල් කරලා නැහැ. ඒතර මේ 35000 සෙටල් කරනකොට අපි 10%ක දුන් වට්ටමක් එයාට ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් 3500. ඒ අනුව මේ 35000 අපිට සෙටල් කරනකොට අපි 10%ක දුන් වට්ටමක් දෙනවා. ඒ කියන්නේ 3500. අපිට හම්බෙන්නේ එතකොට ඉතුරු 31500. අපි බලමු අහන්නේ මොනවාද කියලා. ප්‍රශ්නාංක 4 අහන්නේ මේ අමල් වන අපි මේ ගනුදෙනු වාර්තා කරන මූලාශ්‍ර ලේඛන. එහෙනම් හරිම සරලයි. අපි වික්කම ඉන්වොයිසිය අපිට ආපසු එව්වම බැරපත අපිට මුදල් ලැබුණම ලදුපත. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර අංකය 2. හොඳයි පස්වෙනි ප්‍රශ්නේ අහනවා ඉහත ගනුදෙනු අවසානයේ කමල්ගේ ව්‍යාපාරය. දැන් ඔබ යන්න ඕනේ කමල්ගේ ව්‍යාපාරය ඇතුළට. එතකොට අපි අමල්නේ.
අපේ පැත්තෙන් නෙමෙයි දැන් හිතන්න ඕනේ. එහා පැත්තේ ඉන්නේ කමල්. දැන් ඔබ කමල් කියලා හිතන්න ඕනේ. ඒතර ඔබ කමල් නම් ඔබගේ ඔබ ණයට බඩු ගත්තනේ. ඒ වගේම ඔබ ආපසු යවුවනේ. ඒ වගේම ඔබ භාගයක් සෙටල් කළානේ. ඔබ කමල් කියලා හිතන්න. ඒතර ඔබේ ණය හිමි ශේෂය තව කීයද තියෙන්නේ? මේ තියෙන්නේ ඊටාම සරලයි. ණය හිමි ශේෂය ඔබේ තව ඉතුරු වෙනවා 35000. ණය හිමි ශේෂය තව ඉතුරු වෙනවා 35000. එතකොට ඔබ අපි නම් අමල් කියලා හිතුවම දුන් වට්ටමනේ. කමල්ගේ පැත්තෙන් ලද වට්ටම. මෙතින් ලද වට්ටම 3500. එන උත්තරේ අංකය 2. උත්තරේ අංකය 2. පහට පිළිතුර 2. හතරටත් පිළිතුර 2, පහටත් පිළිතුර 2. ඊළඟට අපි යමු 6 සහ 7 ප්‍රශ්න වලට. 6 සහ 7 ප්‍රශ්න ඇත්තටම එකම සිනාරියෝ එකකටයි සම්බන්ධ. 2020 3.31 දිනට ව්‍යාපාරයක මුදල් ගිණුමේ ශේෂය රුපියල් 1,80,000ක් වුණාලු. එදින ලැබූ බැංකු ප්‍රකාශනයේ ශේෂය ඊට වඩා වෙනස්ලු. පසුව තොරතුරු හොයාගත්තලු මෙන්න මේවා. ඔන්න බලන්න එතන දෙන පළවෙනි තොරතුර 2020 3.1 දිනට තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් වල වටිනාකම 65,000. ඔබ ඒක කරුණාකරලා ඔබේ පේපර් එකේ ඒකේ තියෙනවා යට තොරතුරක් එක්ක සම්බන්ධයක්. ඒක පෙන්නන්න ඔබට පේනවද? 65,000 කියන ඉලක්කම 65,000 කියන ඉලක්කම මාසයේ මුලදී උපලබ්ධි නොවූ චෙක්පත්. එතකොට ඒ 65,000 මාසය තුල උපලබ්ධි වෙනවනේ. ඒතර අර 1,75,000 ඇතුලේ මේ 65,000 අනිවාර්යයෙන් උපලබ්ධි වෙනවා. එතකොට මේ මාසය තුල තැන්පත් කරපු චෙක් බැංකුවට ගිහිල්ලා ඇත්තේ ඉතුරු ටික. ඔබ මේ ගණන් එක්ක හොඳට හැප්පුණා නම් තමයි, ඒ කියන්නේ පේපර් එක අවංකව කළා නම් තමයි මේක දකින්නේ. මේ මාසයේ මුලදී අපි ළඟ තිබුණා උපලබ්ධි නොවූ චෙක් 65,000. මේ මාසය තුල බැංකුවට ආව 1,75,000. ඒක ඇතුලේ අනිවාර්යෙන් මේ 65,000 තියෙනවා. ඒතර මේ මාසයේ දාපු චෙක්පත් බැංකුවට ඇවිල්ලා තියෙන්නේ කීයද එතකොට? මේ මාසයේ දාපු චෙක්පත් බැංකුවට ඇවිල්ලා තියෙන්නේ මේ ඉතුරු ටික. 1,10,000. මේ මාසයේ දාපු චෙක්පත් බැංකුවට ඇවිල්ලා තියෙන්නේ මේ ඉතුරු ටික 1,10,000. 1,10,000. ඔන්න ඕක ඔබ ගානත් එක්ක හොඳට හැප්පුණා නම් දකින්න ඇති. ඒ වගේම කියනවා මාර්තු මාසය තුල බැංකු ගිණුමට ණයගැතියෙකු විසින් ඍජුවම තැන්පත් කරලා තියෙනවලු 55,000. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවලා තියෙනවලු රක්ෂණයේ 25,000. ඊට පස්සේ තමයි අර මං කියපු කතාව කියන්නේ. මාර්තු මාසයේ තුල බැංකුවේ තැන්පත් කළ මුදල 1,40,000ක් වූ අතර බැංකුව විසින් ගිණුමට බැර කර ඇති තැන්පතු වටිනාකම 1,75,000. එතකොට ඒ 1,75,000 ඇතුලේ මම නැවතත් කියනවා අර මේ මාසයේ ලබන මොහොතේ තිබුණු 65,000ක උපලබ්ධි නොවු චෙක් ටික අනිවාර්යයෙන්ම 1,75,000 ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මේ මාසය ඇතුළත අපි දාපු චෙක් වලින් බැංකුවට ඇවිල්ලා තියෙන 1,10,000. ඒ අනුව උපලබ්ධි නොවු චෙක්පත් කියන මේ මාසය තුළ අපි බැංකුවට දාපු චෙක් වලින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙන්නේ රුපියල් 1,10,000. එතකොට 1,40,000ක චෙක් අපි බැංකුවට දැම්ම කියලා කියනවා. බැංකුවට ඇවිල්ලා තියෙන 1,10,000. එහෙනම් උපලබ්ධි නොවු චෙක්පත් තියෙනවා 30,000. ඒක බැංකු සිස්ටම හදද්දී ඕන වෙනවා. උපලබ්ධි නොවු චෙක්පත් 1,30,000. ඒ වගේම කෙලින්ම දෙනවා ඉදිරිපත් නොවු චෙක්පත් 60,000යි කියලා. උපලබ්ධි නොවු චෙක්පත් රුපියල් 30,000යි. ඉදිරිපත් නොවු චෙක්පත් කෙලින්ම දෙනවා රුපියල් 60,000යි කියලා. හොඳයි අහන්නේ පළවෙනි ප්‍රශ්නය මුදල් ගිණුම සංශෝධනය කරන්න කියලා. තියෙන්නේ මුදල් ගිණුමේ මාසයේ අවසානයේ ශේෂය දුන්නා රුපියල් 1,80,000ක් කියලා. ඕක සංශෝධනය කරන එක හරිම ලේසි. එකක් තමයි
ණයගැතියන්ගේ ඍජු තැන්පතු අපි වාර්තා කරලා තිබිලා නැහැ. ඒ වගේම නිත්‍ය නියෝග මත ගෙවූ රක්ෂණ වාරිකය අපි වාර්තා කරලා තිබිලා නැහැ. ඔය දෙක දාන්නාම එනවා මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය. මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය මේක ශේෂ කරලා ගන්න. එවිට ඔබට ලැබෙයි රුපියල් මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය මේක ශේෂ කරලා ගන්න ඔබට ලැබෙයි රුපියල් 2,10000ක් කියලා. 2,100,000ක් කියලා. උත්තරේ අංක 3. 6ට පිළිතුර අංකය 3. ඒ වගේම 7 වෙනි එක ඒ 2,100,000 ඔබ බැංකු සැසඳුමට ගෙනිහිල්ලා ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරන්න. ඒක print කරලා දීලා තියෙනවා ඉදිරිපත් නොවු චෙක්පත් 60000යි. උපලබ්ධි නොවු චෙක්පත් අපි බොහොම මහන්සියෙන් හොයාගත්තේ 30000යි. ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරලා උපලබ්ධි නොවු චෙක්පත් අඩු කරලා ගන්න පිළිතුර බැංකු ප්‍රකාශනයේ ශේෂය එන්නේ 2,40,000යි. ඒ අනුව 7ට පිළිතුර අංකය 4. 6ට පිළිතුර නම් අංකය 3. 7ට පිළිතුර නම් අංකය 4. ඔබ දන්නවා ව්‍යාපාරිකයෙකුගේ මුදල් ගිණුමේ සාමාන්‍යයෙන් තියෙන්නේ ඔබට මෙතන පේනවත් ඇති හරශේෂයක්. මේ 2,10,000 හරශේෂයක්. නමුත් අපි බැංකු ප්‍රකාශනයේ ශේෂය ලෙස ගන්නේ බැංකුව පැත්තෙන් එක බැර ශේෂයක්. මේක බැර ශේෂයක්. ඒව ගැන විවාදයක් දැන් නැතුව ඇති. 6ට පිළිතුර නම් අංක 3. 7ට පිළිතුර නම් අංක 4. 6ට පිළිතුර අංක 3. 7ට පිළිතුර අංක 4. පේමු ඊළඟට 8 වෙනි ප්‍රශ්නයට. අංක 8 ණයගැති පාලන ගිණුමක ශේෂයක් දීලා ඔබෙන් අහනවා ඒක සංශෝධනය කරන්න කියලා. ණයගැති පාලන ගිණුමක ශේෂයක් දීලා කීයද ශේෂය? රුපියල් 1,20,000යි. ශේෂය 1,20,000යි. ඒක සංශෝධනය කරන්න කියලා කියනවා. එතන කියනවා රුපියල් 10,000ක බොල් ණය කපා හැරීම. පැහැදිලිව කියනවා ඒවා ගිණුම් තබලා නැහැලු. ඔබ අන්ඩර්ලයින් කරන්න ගිණුම් තබා නැත කියන වචන 3. ඒ වගේම ප්‍රමාද පොලිය රුපියල් 5,000 ගිණුම් තබා නැතලු. මෙතේනේ බොල් ණය ගිණුම් තබා නැත කිව්වා ඔන්න තැබුවා. මෙතේන්නේ පමා පොලිය ගිණුම් තබා නැත කිව්වා ඔන්න තැබුවා. ඒ වගේම ලැබූ චෙක් එකක් අගර වුණා. ගිණුම් තබා නැත කිව්වා මෙන්න තබනවා. අය අනුව දැන් එන්නේ සංශෝධිත ණයගැති පාලන ගිණුමේ ශේෂය. ඔබ දන්නවා අඩමාන ණය ඉඩ හැරීම. ඉස්සර කියන්නේ අඩමාන ණය වෙන් කිරීම කියලා. ඒක කොහොමත් ණයගැති පාලන ගිණුම ඇතුළට යන්නේ. ඔබ මේක ශේෂ කරලා ගන්න උත්තරේ. කීයක් දෙන්නේ මේක ශේෂ කළාම රුපියල් 1,40,000. මේක ශේෂ කළාම එනවා රුපියල් 1,40,000. ශේෂය per ගියේ. ඒ අනුව 8ට පිළිතුර එන්නේ අංක 5. 8ට පිළිතුර එන්නේ අංක 5. 8ට පිළිතුර 5. හොඳයි 9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නය එකම කාරණාවකටයි සම්බන්ධ වෙන්නේ. බලමු. ඒකේ කියන්නේ මොකක්ද? අවිනිශ්චිත ගිණුමක ශේෂයක් අහනවා. ඒ වගේම ලාභය සංශෝධනය කිරීමේ ප්‍රකාශනයක් අහනවා. හොඳයි අවිනිශ්චිත ගිණුම මෙන්න මේ වගේ. අවිනිශ්චිත ගිණුම. ඒකේ ශේෂය තිබුණේ කීයක්ද කියලා අහන්නේ. ඒක මේ පැත්තේ වෙන්නත් පුළුවන්, මේ පැත්තේ වෙන්නත් පුළුවන්. ඒක බලමු. ඒක තමයි අහන්නේ අංක 9. අංක 10 අහන්නේ අපි ලාභේ සංශෝධනය කිරීමේ ප්‍රකාශනයක් හදලා බලන්න ඕනේ. අංක 10 අහන්නේ සංශෝධිත ලාභය. සංශෝධිත ලාභය හොයන්න පොඩි ප්‍රකාශනයක් කටුවට හදන්න. ඔබ දන්නවා මේ කටු වැඩ ඔබ ලස්සනට කරන්න යන්න ඕනේ කෙටි ප්‍රශ්න පත්‍රේ. හොඳයි
මෙන්න මේ ලාභය සංශෝධනය කිරීමට නම් අපිට දීලා තියෙන කෙටුම්පත් ලාභය 70,000 උඩින් දාගන්න. පළවෙනි වරද මොකද්ද? ගැනුම් ජර්නල් එකතුව 24000 අඩුවෙන් ගෙන ඇත. මොකද්ද දිස්සටහන? ගැනුම් හර, ඒ කියන්නේ ලාලා හර වෙනවා. ඔන්න ලාභයෙන් අඩු වෙනවා. ණය හිමි බැර. ගැනුම් හර කියන්නේ ලාලා හර. ලාභයෙන් මෙන්න අඩු වෙනවා 24000. ණය හිමි බැර. ඒතර ඒක අවිනිශ්චිත ගිණුමට සම්බන්ධයක් නැහැ. දෙවැනි වරද බලන්න. ආපසු එවුම් ජර්නලේ එකතුව වූ රුපියල් 28000 ණයගෙති පාලන ගිණුමට නිවැරදිව බැර කරලා තියෙන්නේ. හැබැයි හර වෙන්න ඕනේ ආපසු එවුම් ගිණුමට. හර වෙලා තියෙන්නේ විකුණුම් ගිණුමට. ඒ අනුව ආපසු එවුම් හර, ඒ කියන්නේ ලාලා හර ලාභයෙන් අඩු වෙනවා 28000. විකුණුම් බැර කියන්නේ ලාලා බැර ලාභයට එකතු වෙනවා 28000. ඉතින් ඒක ඔබ දන්නවා ලොකුවට සලකා බලන්න දෙයක් නැහැ. ඒක ලාභයට එකතුත් වෙනවා. අනිත් පැත්තෙන් ලාභයෙන් අඩුත් වෙනවා. ඒක ඔබට අත්‍යවශ්‍යයෙන්ම තේරෙනවා. ඒකත් අවිනිශ්චිත ගිණුමට සම්බන්ධයක් නැහැ. අංක 3 රුපියල් 16000ක ලද වට්ටම් ණයහිමි පාලන ගිණුමේ නිවැරදිව ලිව්වලු ලද වට්ටම් ගිණුමට හර පැත්තට දාලා. ඔබ දන්නවා 16000 ලද වට්ටම් ගිණුමට බැර වෙන්න ඕනේ. මේ මිනිස්සයා ලද වට්ටම් ගිණුමේ හර පැත්තේ දාලා. දැන් එහෙනම් ලද වට්ටම් ගිණුමට 16000ක් බැර කරලා වැඩක් නැහැ. 32000ක්ම බැර වෙනවා. එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 32000යි. ලද වට්ටම් බැර කියන්නේ ලාභාලාභ බැර ලාභෙට එකතු වෙනවා 32000. අවිනිශ්චිත ගිණුම හර 32000යි තුන්වෙනි වරද. ලද වට්ටම් බැර කියලා කියන්නේ ලාභාලාභ බැර ලාභෙට එකතු වෙනවා 32000. ඒ අනුව ඔබෙන් අහන්නේ 9 වෙනි ප්‍රශ්නේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය තිබිලා තියෙන්නේ. ඔබට ඉතාම සරලවයි. අවිනිශ්චිත ගිණුමේ ශේෂය තිබිලා තියෙන්නේ මෙන්න මේ පැත්තේ 32000ක ශේෂයක් තිබිලා තියෙනවා. එහෙනම් පිළිතුර අංකය 3. 9ට පිළිතුර 3. 10 යන්නේ සංශෝධිත ලාභය. ඔබ මේක සංශෝධනය කරලා ගන්න 32000ක් එකතු කරලා 24000ක් අඩු කරලා ඔබ සුළු කිරීම කරලා ගන්න. එන්නේ රුපියල් 78000 සංශෝධිත ලාභය. ඒ අනුව 10ට පිළිතුර 3. 9ටත් 3, 10ටත් 3. 9ට පිළිතුර 3, 10ට පිළිතුර 3. හොඳයි. 11 වෙනි ප්‍රශ්නය සමාජික මුදල් ආශ්‍රිත ප්‍රශ්නයක්. ඔබ අනිවාර්යයෙන්ම මම මේවා සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍රයේ පැය දෙකක් කළා කියලා හිතාගන්න. අපි YouTube එක පාවිච්චි කරන ළමයිටත් ඒක දාලා තියෙනවා කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ. අපේ පන්තිවල ළමයිට ඒ පේපර් එක අතට ලැබිලා තියෙනවා. හොඳයි 11 වෙනි එකේ කියනවා මෙන්න මෙහෙම. පාත සඳහන් තොරතුරු 2020-331 අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයක සමාජික මුදල් වලට අදාළ වේ. ඔන්න වසර මුල 2019-4-1 සමාජිකයෝ හිටියලු 200ක්. එක් අයෙකුගේ මාසික සමාජික මුදල රුපියල් 200යි. සමාජිකයෝ 200යි. සමාජිකයෝ 200යි. එක්කෙනෙක්ගේ මාසිකව රුපියල් 200යි. ඔබ ඒක අන්ඩර්ලයින් කරන්න මාසිකව කියන වචනේ. ඉහත සමාජිකයන් මෙන්න මේ 200 තුල 20ක්ම ඉන්නේ යාව ජීව සමාජික. එහෙනම් නෝමල් සමාජිකයෝ ඉන්නේ 180යි. මොකද යාව ජීව සමාජිකයෝම ඉන්නවා 20ක්. නෝමල් සමාජිකයෝ ඉන්නේ න 180යි. එතකොට ඔබට ඊටාම පැහැදිලි 180 දෙනෙක්ගෙන් මාසෙකට රුපියල් 200 ගන්න. මාස 12ක ගාන තමයි වසරේ ආදායම. මෙතන වසරේ ආදායම 180 දෙනෙක්ගෙන් මාසෙකට රුපියල් 200 ගානේ. මාස 12ක ආදායම තමයි වසරේ ආදායම. එතන කියනවා අර යාව ජීව සමාජිකයෝ 20 දෙනා වසර 10ක් සඳහා එකපාර සමාජික මුදල් දීලලු තියෙනවා. යාව ජීව සමාජිකයෝ 20 දෙනා වසර 10ක් සඳහා
ඒ කියන්නේ මාසෙට නම් රුපියල් 200නේ. වසරකට නම් රුපියල් ඒ වගේ 12 2400නේ. ඒ වගේ වසර 10කට සල්ලි දීලා තියෙනවා. ඊටාම තදින් කියන වසර 10කට සල්ලි දීලා තියෙනවා යාවජීව සමාජික. ඒත් යාවජීව සමාජිකයෝ අපිට සල්ලි දීලා තියෙනවා වසර 10කට 20 දෙනෙක් සල්ලි දීලා තියෙනවා කියලා කියන්නේ 4,80,000. 4,80,000 දීලා තියෙනවා. එතකොට අහන්නේ මොකක්ද? ඇත්තටම යටචේදයේ තවදුරටත් කියනවා අර ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය තමයිලු වසර 10ක් තුල යාවජීව සමාජික මුදල් ආදායම ලෙස හඳුනාගෙන. ඒ කියන්නේ හැම අවුරුද්දෙම මෙන්න මේකෙන් 10න් එකක පංගුවක්. ඒ කියන්නේ 48000ක පංගුවක් යාවජීව සමාජික මුදල් වලින් ආදායම ලෙස ගන්න ඕනේ. ඒතකොට සාමාන්‍ය සමාජිකයන්ගෙන් ආදායම මෙන්න මෙතන තියෙනවා. අපිට ඇවිල්ලා රුපියල් මෙතන තියෙන සාමාන්‍ය සමාජිකයන්ගෙන් අපිට ලැබෙන වසරේ ආදායම රුපියල් 4,32,000. 4,32,000. මේ තියෙන්නේ යාවජීව සමාජිකයන්ගෙන් අපි වසරේ ආදායම 48,000. මෙතන 4,32,000 සාමාන්‍ය සමාජිකයන්ගෙන් වසරේ ආදායම. යාවජීව සමාජිකයන්ගෙන් වසරේ ආදායම අපිට එන්නේ 10න් එකයි 48,000. ඒත් මේ දෙක එකතු වුණාම තමයි වසරේ සමාජික මුදල් ආදායම එන්නේ. සමාජික මුදල් වසරේ ආදායම ලෙස අපි ගන්නේ සාමාන්‍ය සමාජිකයන්ගෙන් මෙච්චරයි යාවජීව සමාජිකයන්ගෙන් මෙච්චරයි. එකතු වුණාම 4,32,000යි 48,000යි එකතු වුණාම 4,80,000. මේ තියෙන්නේ සමාජික මුදල් ආදායම. මුදලින් ලද සමාජික මුදල කීයද කියලා අහනවා. ඉතින් ඒකට ඔබ සමාජික මුදල් ගිණුමක් ගහන්න ඕනේ. සමාජික මුදල් ගිණුම ගහපුවාම ඔබ සමාජික මුදල් ගිණුමෙන් ආදායම් හා වියදම් ගිණුමට මාරු වෙන ගාන ඔබ කොහොමද දන්නවනේ? 180 දෙනෙක්ගෙන් මාසෙට 200 ගානේ මාස 12කට 4,32,000. මේක ඔබ කොහොමද දන්නේ? ඊට අමතරව ගානේ යට ඡේදයේ කියනවා සමාජිකයෝ 30 දෙනෙක් මෙම වසරේ මාස 9ක් සඳහා පමණයි සල්ලි දීලා තියෙන්නේ. අන්න ඒක හොඳට බලන්න. සමාජිකයෝ 30 දෙනෙක් මාසෙට රුපියල් 200 ගානේ තව මාස 3ක සල්ලි දෙන්න තියෙනවා. ඔන්න ඔය තමයි වසරාග හිඟේ. සමාජිකයෝ 30 දෙනෙක් මාසෙට රුපියල් 200 ගානේ මාස 9යි නම් දීලා තියෙන්නේ. තව 3ක් අපිට එන්න තියෙනවා. මේ දෙන්නේ හිඟ සමාජික මුදල. කීයද හිඟ සමාජික මුදල? රුපියල් 18,000. රුපියල් 18,000. හිඟ සමාජික මුදල වසර අග දිනට මෙතන පර්ගේ කියලා එනවා 18,000. 18,000. ඒ වගේම ගානේ කියනවා සමාජිකයෝ 15 දෙනෙක් වසර මුලදිම මාස 15ක සල්ලි දීලා දැම්මා. ඒ කියන්නේ සමාජිකයෝ 15 දෙනෙක් හොඳට තේරුම් ගන්න. සමාජිකයෝ 15 දෙනෙක් මාසෙට රුපියල් 200 ගානේ මාස 3ක සල්ලි වැඩිපුර දීලා තියෙනවා. ඇයි මාස 15කට දුන්නනේ ඒගොල්ලෝ. සමාජිකයෝ 15 දෙනෙක් මාසෙට රුපියල් 200 ගානේ මාස 15කට දුන්නා කියන්නේ මාස 3කට වැඩිපුර ලැබිලා තියෙනවා. මෙතන වැඩිපුර ලැබූ සමාජික මුදල රුපියල් 9,000යි. වැඩිපුර ලැබූ සමාජික මුදල මෙතන එනවා පර්ගේ කියලා 9,000යි. 9,000. දැන් මේ ගිණුම තුලනේ කරලා බලන්න වෙනසක්. මෙන්න මෙතනින් එනවා. ඒ තමයි මුදලින් ලද සමාජික මුදල. මුදලින් ලද සමාජික මුදල එනවා 4,23,000. 4,23,000. ඒ අනුව පිළිතුර එක පැත්තකින් 4,80,000ක් ආවා. අනිත් පැත්තෙන් 4,23,000ක් ආවා. පිළිතුර අංකය 4. පිළිතුර අංකය 4. අපි එකලේ අංක 11. පිළිතුර අංකය 4. අංක 12 සරල ප්‍රශ්නයක්. ඒකේ අහන්නේ මේවට සම්බන්ධ කැපිටල් A ට සම්බන්ධ ඇත්තටම ආරක්ෂණ සංකල්පය, කැපිටල් B අඛණ්ඩ පැවැත්ම, කැපිටල් C
අනුරූපීතාවේ නැත්නම් සංගතතාවය කියලා අපි කියනවා ඒකට. කැපිටල් D ට සම්බන්ධ සාපේක්ෂ වැදගත් බව හෙවත් ප්‍රමාණාත්මක බව. එනම් පිළිතුර අංක 1. අංක 13ක් සරල ප්‍රශ්නයක්. අපි දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගරණය කළාම ඓතිහාසික පිරිවැය සංකල්පයට එක පටහැනි උත්තරේ අංකය 2. උත්තරේ අංකය 2. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය එකක් straight forward question එකක්. ඔබෙන් අහන්නේ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ලක්ෂණයක් නොවන්නේ. ඔබ දන්නවා ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ලක්ෂණ 4ක් තියෙනවා. ඒ 4ම මෙතන තියෙනවා. මූලික ලක්ෂණ ලෙස සලකන ඒවායිනුත් එකක් තියෙනවා. ආයේ නිසා අංක 5 තමයි පිළිතුර. අංක 5 ඔබ දන්නවා ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ලක්ෂණයක් නෙමෙයි. ඒක මූලික ලක්ෂණ දෙකෙන් එකක්. අදාළතාවය. හරි. අපි යමු 15 වෙනි ප්‍රශ්නයට. 15 ඇත්ත වශයෙන්ම අහන්නේ ගණනය කිරීමක් නෙමෙයි. ඒක අහන්නේ ගණකාධිකාරීවරයා අදහස් කරනවලු ප්‍රාග්ධනයට පොලී ගෙවන එක අර්ථ ශූන්‍යයි කියලා. ඉතින් ඒක සාධාරණයි කියන එක අපි ඔප්පු කරන්න ඕනේ. ඇත්තටම ප්‍රාග්ධනයේ අනුපාතය 6 ලක්ෂයයි 4 ලක්ෂයයි. ලාභ අනුපාතයත් ඒ අනුපාතෙම තමයි. 6 ලක්ෂයට 4 ලක්ෂ කියන්නේ 3ට 2. ඉතින් ඔබ දන්නවා ලාභය කියන එක ප්‍රාග්ධන පොලී ලෙස ගියත් ලාභ කොටස් ලෙස ගියත් යන්නේ දෙන්නට විතරයි. ඒ නිසා තේරුමක් නැහැ ප්‍රාග්ධන පොලී කියවන එක. මොකද ප්‍රාග්ධනයේ අනුපාතයටමයි ලාභ කොටස් බෙදා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ගණකාධිකාරීවරයා අදහස් කරන්නේ ප්‍රාග්ධන පොලී ගෙවීම අර්ථ ශූන්‍යයි කියලා. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. 16 වෙනි එක. 16 ඇවිල්ලා ඔබට සමාගම් වල නිරන්තරයෙන්ම අහුවෙනවා ආදායම් බදු ගැළපිල්ල. ඒකේ අවබෝධයෙන් කරන්න තියෙන්නේ. ඔබට පේනවා ඇති ගිය අවුරුද්දට ආදායම් බදු වෙන් කරලා තියෙනවා 80000ක්. මේ අවුරුද්දේදී ගෙවන්න වෙලා තියෙනවා මෙන්න මේ 2,10,000 ඇතුලේ 70000ක් ගෙවන්න උනේ ගිය අවුරුද්ද සඳහා. ගිය අවුරුද්දට වෙන් කළේ 80000යි. ගෙවන්න උනා 70000. ඒතර අදිවෙන් කිරීම කියලා අපි කියනවා 10000. අදිවෙන් කිරීම 10000. ඔබ සමාගම් වල අවසාන ගිණුම් කරනකොට නෝට් එකේ අදිවෙන් කිරීම අඩු කරලා පෙන්නනවා. ඒතර මේ අවුරුද්දේ ආදායම් බද්ද අපි නෝට් එකේ අපි පෙන්නනවා මේ අවුරුද්ද සඳහා තක්සේරු කළ ආදායම් බද්ද ගාණි කියලා තියෙනවා 1,50,000යි කියලා. ඒතර පෙර වසරේ අදිවෙන් කිරීම අඩු කරලා ලාභ ගිණුමට යන්නේ 1,40,000යි. පෙර වසරේ අදිවෙන් කිරීම අඩු කරලා ලාභ ගිණුමට යන්නේ 1,40,000යි. වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්ද අඩු කළා පෙර වසරේ අදිවෙන් කිරීම. ඒ අනුව ලාභ ගිණුමට යන්නේ 1,40,000යි. උපචිත ආදායම් බද්ද කියලා කීයක්ද ගන්න? මේ අවුරුද්දේ තක්සේරු කළ ආදායම් බද්දෙන් අපි ගෙවලා තියෙන්නේ මේ 1,50,000න් අපි ගෙවලා තියෙන්නේ කීයද? මේ 1,50,000න් අපි ගෙවලා තියෙන්නේ 1,40,000යි. ඔබට පේනවා ඇති මේ 2,10,000න් අපි 1,40,000ක් ගෙවුවේ මේ අවුරුද්දට. ඒතර මේ අවුරුද්දේ ආදායම් බද්දෙන් අපි ගෙවලා තියෙන්නේ 1,40,000. එන උපචිතයි තව මේ දෙකේ වෙනස උපචිතයි තව රුපියල් 10,000. රුපියල් 10,000. ඒ අනුව උත්තරේ අංක 1. උත්තරේ අංක 1. 17 වෙනි ප්‍රශ්නය පුතේ ඔබට අපි නිරන්තරයෙන්ම කියනවා ওই ප්‍රශ්නය මීට පෙරත් අපි ওই වගේ ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කළා කෙටි ප්‍රශ්න පත්‍රයේ. නිතර කියනවා ඔක කරනකොට ඔබ පොඩි ෆෝමැට් එකකට දාගන්න. මෙන්න මේ වගේ විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය දල ලාභය එකතු කළා වෙනත් ආදායම් අඩු කළා වියදම්
සුද්ධ ලාභය ඊට යට වෙනත් විස්තීර්ණ ආදායම් ඔන්න ඔහොම පොඩි ෆෝමැට් එකකට දාගෙන හැදුවාම ඔබට ලේසි. හරි. ඒතර විකුණුම් පිරිවැය දල ලාභය වෙනත් ආදායම් වියදම් ඔහොම ෆෝමැට් එකකට දාපුවාම ඔබ දන්නවා මෝටර තේ විකිණීමේ ලාභය කියන එක එන්නේ මෙන්න මේ වෙනත් ආදායම් වලට. රුපියල් ලක්ෂයයි. දේපල පිරිතප කරන ෂේ එන්නේ වියදම් වලට. රුපියල් 5,00,000. වියදම් පෙන්නනකොට මෙතනදී විශේෂයෙන් වරහණක් දාන්න ඒක අපි කියා දීලා තියෙනවා මීට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට. අංක 3 තොරතුරේ කියනවා මීට පෙර ලාභයක් තිබිලා තියෙනවා ඉඩම ප්‍රත්‍යාගණය කළා 2,00,000ක. මේ අවුරුද්දේ එනවා 2,50,000ක අලාභයක්. ඒතර ඔබ දන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් වලට 2,00,000ක් කර වෙනවා. ලාභ ගිණුමට 50,000ක් කර වෙනවා. ඒක ඊටාම සරලයි. ඉතින් මේ සිද්ධි මාලාව නිසා අහන්නේ මොකක්ද? වර්ෂයේ ලාභයට වන බලපෑම. මෙතන මේ තියෙන වර්ෂයේ ලාභයට වන බලපෑම ඔබට පේනවා ඇති. රුපියල් 4,50,000කින් සුද්ධ වශයෙන් අඩු වෙනවා. ඊළඟට අහනවා මුළු විස්තීර්ණ ආදායමට වන බලපෑම. මේ තියෙන්නේ ඔබට පේනවා ඇති 6,50,000කින් අඩු වෙනවා. ඒ අනුව උත්තරයේ අංකය 4. 17ට උත්තරයේ අංකය 4. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ අත් වශයෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශනවල වක්‍ර ක්‍රමය හා සම්බන්ධයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනවල වක්‍ර ක්‍රමය හා සම්බන්ධ ප්‍රශ්නය. ඔබ දන්නවා වක්‍ර ක්‍රමයේදී අපි උඩින් වෙනවා profit before tax. මොකද්ද? බදු පෙර ලාභය. දැන් මේ ගානේ අහන්නේ බදු පෙර ලාභය කීයද කියලා. හරි? ඒකට එකතු කරනවා ඔබ දන්නවා ෂෙයා දේපල ඉවත් කිරීමේ ලාභ පොලි වගේ ඒවා. අඩු කරන ඒවාත් තියෙනවා. දේපල ඉවත් කිරීමේ ලාභ, ලැබු පොලි ලැබු ලාභාංශ වැනි ආයෝජන ආදාය. ඒ වගේ ඒවා. ඊට පස්සේ අපි කාරක ප්‍රාග්ධනයේ working capital ගැලපීමක් කරනවා. ඊට යට පොලි ගෙවීම දානවා. ආදායම් බදු ගෙවීම දානවා. ඔන්න ඔය ටික දාලා තමයි අපිට එන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල. මෙතන එනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල. මෙතන එනවා සුද්ධ මුදල. ඔබ ඒක දන්නවා. දැන් මේ ගානේ මේක අනිත් පැත්තට යන්න තියෙන්නේ. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල දීලා තියෙනවා. මේ තියෙන්නේ 4,000. 4,000. ඒතර ඔබෙන් අහන්නේ මෙන්න මේක. සරල ප්‍රශ්නයක් යටින් උඩට යන්න තියෙන්නේ. මෙතන පොලි එකතු වෙනවා ලක්ෂයයි ෂේ එකතු වෙනවා 3,00,000යි දේපල ඉවත් කිරීමේ අලාභ එකතු වෙනවා 1,50,000යි මෙතන තියෙනවා 5,50,000ක ධන බලපෑම මේව නෑ දේපල ඉවත් කිරීමේ ලාභ නෑ ලැබූ පොලි ලැබූ ලාභාංශ වැනි ආයෝජන ආදායම් නෑ ඒක ඔබට නොසලකා හැරිය හැකි ඊට අමතරව කාරක ප්‍රාග්ධන ගැලපීමේදී තියෙනවා උපචිත වියදම් වැඩිවීමක් නිසා අපි වැඩි කරනවා 50,000කින් ණය ගැතිය වැඩිවීමක් නිසා අඩු කරනවා 2,00,000කින්. ඒතර මෙතන එනවා 1,50,000ක ඍණ බලපෑමක්. මේ උපචිත වියදම් වැඩිවීම වැඩි කළා ණය ගැතිය වැඩිවීම අඩු කළා. ඒ ඔබ දන්නවා වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදද්දී. ඒතර මේ දෙකෙන් එනවා 1,50,000ක බලපෑම. මෙතන දානවා පොලි ගෙවීම ලක්ෂයයි ආදායම් බදු ගෙවීම 4,00,000යි. මේ දෙකෙන් එනවා ඍණ 5,00,000ක බලපෑම. දැන් ඔබට තේන්නේ යටින් උඩට හදාගෙන යන්න. මෙතන 4,000යි මෙතන තිබිලා තියෙන්නේ කීයක්ද එහෙනම්? මෙතන තිබිලා තියෙන්නේ කීයක්ද? 4,500. 4,500. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ කීයක්ද? 4,650. 4,650. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ 4,100.
හරි සරල ප්‍රශ්නයක්. යටි උඩට යන්න තියෙන්නේ වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශන දැනුම යොදාගෙන ඒ අනුව 18ට උත්තරයාංක 2. 18ට උත්තරයාංක 2. හොඳයි. මම ඒක ඇත්තටම ඔරිජිනල් ප්‍රශ්නේ නෙමෙයි දුන්නේ. එතන සංශෝධනය කරලා දීලා තියෙන්නේ 18 ප්‍රශ්නේ. හරි 19ට ගියාම 19 FIFO ක්‍රමයට අගතොගේ වටිනාකම ගන්න තියෙනවා. FIFO ක්‍රමයට අගතොගේ වටිනාකම ගන්න තියෙන්නේ. ඉන්නේ දැන් 19. ඔබට පේනවා ඇති මුලින් 3000ක් තිබිලා තවත් 5000ක් මිලදී අරගෙන 4000ක් වික්කම අගතොගේ ඉතිරි වෙන්නේ අපිට 4000. FIFO නිසා මේක යටම පිරිවැයෙන් වැඩි කරනවා රුපියල් 70. ඒතකොට එන්නේ රුපියල් 2,80,000යි අගතොගේ පිරිවැය. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි දක්වන්නේ පිරිවැය හෝ සුද්ධෝපලබ්ධයගෙන් අඩු වගේනේ. කොහොමත් එතන ගැටලුවක් නැහැ සුද්ධෝපලබ්ධයගේ රුපියල් 80යි. මෙතන පිරිවැය 70යිනේ. සුද්ධෝපලබ්ධයගේ අපිට වැඩක් නැහැ එතනදී 80යි. ඒක අවශ්‍ය නැහැ. ඒ අනුව මේ තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන අගේ FIFO ක්‍රමයට අනුව 2,80,000යි. ඒතර විකුණුම් පිරිවැය කීයද කියලා. ඉතින් විකුණුම් පිරිවැය ගන්නේ ඔබ දන්නෝ ඔබ වික්කේ 4,000යිනේ. වික්කේ 4,000න් FIFO නම් අර උඩින්ම තිබුණු 3,000 එළියට යන්න ඕනේ FIFO ක්‍රමයේදී විකුණද්දී. එතන රුපියල් 50 ගානේ ගන්න. එතන රුපියල් 50 ගානේ. 1,50,000. 1,50,000. ඊළඟට විකුණන්නේ උඩින් එකෙන් පටන් ගත්තම උඩම 3,000 රුපියල් 50 ගානේ 1,50,000යි. ඊළඟට තව 1000යි ඕනේ. ඒක ඊළඟ බැච් එකෙන් ගන්න. රුපියල් 70 ගන්න. එතන 70,000යි. යනු විකුණුම් පිරිවැය හරි සරල ප්‍රශ්නයක් ඇත්තටම. 2,20,000. 2,20,000. පිළිතුර අංකය කීයද? අංක 2. පිළිතුර අංකය 2. ඊළඟ ප්‍රශ්නාංක 20. ප්‍රශ්නාංක 20. එකනම් ඊ타මත්ම බොළඳ ප්‍රශ්නයක්. වත්කමක ආයු කාලය වෙනස් වීම ඔබ දන්නවා ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනසක්. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 8 අනුව ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනසක් අපි කරන්නේ මේ අවුරුද්දේ ඉඳලා ඉදිරියට ගලපන එකයි. ඒ අනුව උත්තරය අංක 3. අංක 3. ප්‍රශ්නාංක 21 ඔබට දීලා තියෙන්නේ ගිණුම් කරන අනුපාත ඇසුරින්. මොකද්ද ඔබෙන් අහන්නේ 21 ඉස්සෙල්ලාම අහන්නේ තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය ඔබට ගන්න පුළුවන්. උතන විකුණුම් පිරිවැය දීලා නැහැ වගේ ඔබට දැනේ. විකුණුම් පිරිවැය ඔබට හොයා ගන්න පුළුවන්. ආරම්භක තොගය දීලා තියෙනවා 16,000ට. ගැනුම් එකතු කරන්න 1,28,000. අගතොගේ අඩු කරන්න 24,000. එතකොට විකුණුම් පිරිවැය දීලා නැතත් ඔබට දැනෙනවා රුපියල් 1,20,000. විකුණුම් පිරිවැය රුපියල් 1,20,000. ඒක බෙදන්න තොග පිරිවැටුම් අනුපාතය හොයන හැටි ඔබ දන්නෝ. විකුණුම් පිරිවැය බෙදන්න සාමාන්‍ය තොගේ. ඒතර මේ මුල තොගේ 16,000යි අගතොගේ 24,000යි කියන්නේ සාමාන්‍ය තොගේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම 20,000යි. මේ තියෙන්නේ ඔබේ තොග පිරිවැටුම් වාර ගන්න 6යි. තොග පිරිවැටුම් වාර ගන්න 6යි. ඒකම අහනවා ණය එකතු කිරීමේ කාලය. ඉතින් ණය එකතු කිරීමේ කාලය ගන්න ඉස්සෙල්ලා අපි ණය ගැති පිරිවැටුම හොයා ගනිමු. ණයට විකුණුම් රුපියල් 1,80,000 බෙදන්න. සාමාන්‍ය ණය ගැතියෝ උතන මුල ණය ගැතියෝ 32,000යි අග ණය ගැතියෝ 28,000යි. සාමාන්‍ය ණය ගැතියෝ 30,000යි. මේ තමයි ණය ගැති පිරිවැටුම් වාර ගන්න. එතකොට වසරට ඇති දින 360 බෙදුවම ණය ගැති පිරිවැටුම් වාර ගණනේ එතන එන්නේ දින 60ක්. දින 60ක්.
වසරට ඇති දින ගණන 360 බෙදුවා. ණය ගැති පිරිවැටුම් වාර ගණන 6. ඒතර දින 60ක් එන්නේ. පිළිතුර අංකය 2. අපි හිටියේ ප්‍රශ්නාංක 21 පිළිතුර අංකය 2. හොඳයි. අපි එමු ප්‍රශ්නාංක 22. ප්‍රශ්නාංක 22. ප්‍රශ්නාංක 22 අවධානය යොමු කරන්නේ ද්‍රව්‍ය පිරිවැය කියන කොටසට මැනේජ්මන්ට් accounting වල ඒ ගාන කියවද්දිම ඔබ හදාගන්න ඕනේ ඒ ගානේ අවම පරිභෝජනයේ සාමාන්‍ය පරිභෝජනයේ දීලා තියෙනවා නම් උපරිම පරිභෝජනයේ ඔබ හොයාගෙන තියාගන්න පේපර් එකේ අවමය සහ උපරිමේ එකතු වෙලා දෙකෙන් බෙදුවම නෙමේ සාමාන්‍ය 200 එන්නේ. සාමාන්‍ය 200 එන්නේ අවමය සහ උපරිමේ x කියලා ගත්තොත් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම. ඒ අනුව උපරිම තොග පරිභෝජනයේ ඔබට x සුළු කළාම එනවා 240ක් කියලා. මේ තමයි උපරිම තොග පරිභෝජනය. ඒවා පේපර් එකේම හොයලා තියාගන්න. පොරොත්තු කාලයේ අවමය 15යි සාමාන්‍ය 20යි කියලානේ දීලා තියෙන්නේ. ඒතර උපරිමය ඔබ හොයාගන්න. ඒතර සාමාන්‍ය 20 සමානයි අවමය 15යි උපරිමය x කියලා ගත්තොත් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම එන ගාන. ඒතර x සුළු කළාම උපරිම පොරොත්තු කාලය එනවා දින 25ක් කියලා. උපරිම පොරොත්තු කාලය දින 25ක්. ඒතර ඒවා පේපර් එකේම ලියලා තියාගන්න. ඒ අනුව යලි යනෝ මට්ටම ඉතා සරලයි. උපරිම තොග පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. උත්තරේ ඒකක 6000. ඒකක 6000. ඊළඟට අහනවා උපරිම තොග මට්ටම කීයද කියලා. උපරිම තොග මට්ටම හොයන සූත්‍රය ඔබ දන්නවා. යලි යනෝ මට්ටම ඍණ අවම තොග පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය ධන ඔබ ගේන ප්‍රමාණය EOQ හෝ ඔබ ගේන ප්‍රමාණය කීයද? මේ සූත්‍රයේ සුළු කළාම එනවා ඔබට උපරිම තොග මට්ටම. කොහොමද ගන්නෙ? යලි යනෝ මට්ටම ඍණ අවම තොග පරිභෝජනීය වැඩි කිරීම අවම පොරොත්තු කාලය ධන ඔබ ගේන ප්‍රමාණය. හොඳයි ඒක සුළු කළාම එනවා 8400. 8400. ඒ අනුව පිළිතුර අංකය 3. 22ට පිළිතුර එන්නේ 3. 22ට පිළිතුර 3. 23යි 24යි සම්බන්ධ වෙන්නේ එකම අභ්‍යාසයක් වටා 23යි 24යි සම්බන්ධ වෙන්නේ. 23 ඔබ දන්නවා වැටුප් හා සම්බන්ධව අපිට යන මුළු වියදම ගන්නේ දල වැටුපට එකතු කරනවා. අපේ ව්‍යාපාරය දරන EPF වියදම සහ ETF වියදම. ඔය ටික එකතු වුණාම ඔබට එනවා රුපියල් 3540. 3540. ඒ අනුව උත්තරේ අංකය 4. උත්තරේ අංකය 4. 24 වෙනි ප්‍රශ්නය අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වැටුප් හා සම්බන්ධ වගකීම කීයක් දෙන්නේ කියලා. ඇත්තටම වැටුප් හා සම්බන්ධ වගකීම් මොනවද මේකේ තියෙන්නේ? එකක් තමයි සුද්ධ වැටුප. සුද්ධ වැටුප ඔබ මේ මාසේ සුද්ධ වැටුප ගෙවන්නේ ඊළඟ මාසේ කියලා ගන්න කියනවනේ. ඒතර ඒක අපිට වගකීමක්. එක වගකීමක්. ඒ වගේම සේව්‍යා සහ සේවකයා දෙන්නගෙම EPF. අපි ඊළඟ මාසෙනේ ගිහිල්ලා දාන්නේ. සේව්‍යාගේ 350යි. සේව්‍යාගේ ඇත්තටම 450යි. සේවකයාගේ 300යි. මේ දෙකම යන්නේ ඊළඟ මාසෙනේ අපි ගිහිල්ලා දාන්නේ. ඒතර ඒකත් වගකීමක්. TF උත් අපි ඊළඟ මාසෙනේ ගිහිල්ලා දාන්නේ. මේ ඔක්කොම තමයි අපේ වගකීම. මේ EPF සේව්‍යාගේ සේවකයාගේ දෙකම අපි ගිහිල්ලා දාන්නේ. මේ ETF ඊට අමතරව මේ සුද්ධ වැටුප මේ ඔක්කොම
අපේ වගකීම් ලෙසයි පෙන්වන්න වෙන්නේ. මොකද ඊළඟ මාසේ තමයි අපි ඒව ගෙවන්නේ. ඒ අනුව මේ ටික එකතු වුණාම එනවා උත්තරේ 3340ක්. 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 ඒ අනුව උත්තරේ අංකය 3. 24ට පිළිතුර අංකය 3. 25 අපි යමු 25ට. ඔබ මේවයි ප්‍රයෝජන ගන්න නම් යලි කියනවා ප්‍රශ්න පත්‍රය අවංකව ලියලා ඉන්න ඕනේ. හොඳට ප්‍රශ්න පත්‍රයත් එක්ක හැප්පිලා මිසක් මේවා කරලා වැඩක් නැහැ. රුපියල් ලක්ෂයක ලාභයක් ඉපැයීම සඳහා අපි නිපදවිය යුතු ඒකක ගණන අහන්නේ. ස්ථාවර පිරිවැය රුපියල් 2 ලක්ෂයට එකතු කරනවා. ඔබේ ඉලක්කගත ලාභය රුපියල් ලක්ෂය. බෙදනවා ඒකකයක දායකය විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. එකක දායකය විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. ඒ අනුව ඔබට එනවා ඉරෙන් උඩ රුපියල් 3 ලක්ෂයයි ඉරෙන් යට රුපියල් 25යි. ඒ අනුව ඒකක 12000යි. ඒකක 12000යි. 25ට උත්තරයේ අංකය 5. 25ට පිළිතුර 5. 26 අහන්නේ විකුණුම් පරිමාව වැඩි වුණොත් කැපිටල් A එකක දායකයේ වෙනස් නොවේලු. ඔව් කැපිටල් A නිවැරදි. එකක දායකයේ කොහොමත් වෙනස් වෙන්නේ නැහනේ ඔබේ විකුණුම් පරිමාව වැඩි වුණා අඩු වුණා කියලා. මුළු දායකයේ වැඩි වේලු. ඔව් විකුණුම් පරිමාව වැඩි වෙනකොට මුළු දායකයේ කොහොමත් වැඩි වෙනවා. සමච්ඡේදන ලක්ෂයේ එට මෙට යන්නේ නැහනේ කොහොමත්. නේද? ඒතර කැපිටල් AB නම් නිවැරදි, කැපිටල් CD නම් වැරදි. කැපිටල් E විකුණුම් පරිමාව වැඩි වෙනකොට කොහොමත් ඔබේ ලාභය වැඩි වෙනවා. ඒතර උත්තරේ A, B සහ E. උත්තරේ අංක 5. උත්තරේ අංක 5. 27 වෙනි ප්‍රශ්නය. සමච්ඡේදන ලක්ෂය අහන්නේ ප්‍රමාණයෙන් ස්ථාවර පිරිවැය රුපියල් 1,20,000 බෙදන්න ඒකකයක දායකය විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. ඒ අනුව එනවා රුපියල් 1,20,000 රුපියල් 60න් බෙදුවම ලාභ සමච්ඡේදන ප්‍රමාණය ඒකක 2000. ලාභ සමච්ඡේදන ප්‍රමාණය ඒකක 2000. ඔබෙන් අහනවා ඊළඟට ලාභය කීයද කියලා. ඔබ දන්නවා එකක 3000ක ඉල්ලුමක් අපිට තියෙනවා. ලාභ සමච්ඡේදනය වෙන්න ඕනේ එකක 2000යි. අපි මේකට කියන්නේ සුරක්ෂිතාන්තිකයේ ප්‍රමාණය. ලාභය හොයනකොට සුරක්ෂිතාන්තිකයේ ප්‍රමාණය වැඩි කරන්න එකක දායකය රුපියල් 60. සුරක්ෂිතාන්තිකයේ ප්‍රමාණය වැඩි කරන්න එකක දායකයේ රුපියල් 60. ඒ අනුව රුපියල් 60000ක් එනවා ලාභය. රුපියල් 60000ක් එනවා ලාභය. එහෙනම් පිළිතුර අංකය 2. පිළිතුර අංකය 2. 27ට පිළිතුර 2. 28 පොදු කාර්ය පිරිවැය පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. 28 වෙනි ප්‍රශ්නය පොදු කාර්ය පිරිවැය පාඩමෙන් බලමු අපි. නිෂ්පාදන සමාගමක් බෝනික්කෝ නිපදවනවලු මුළු පොදු කාර්ය පිරිවැය රුපියල් 4 ලක්ෂයයි. නිපදවන බෝනික්කන් ගණන 10000යි. එක බෝනික්කෙකුට පැය 2යි. එතකොට අපි සතු පැයදාරීතාවය කියන එක බෝනික්කෙකුට පැය 2යි. බෝනික්කෝ 10000ක් හදන්න අපි ප්ලෑන් කරන් ඉන්නේ. අපි සතුව පැයදාරීතාවය තියෙන නිසා 20000. අපි සතුව පැයදාරීතාවය තියෙනවා 20000. එතකොට රුපියල් 4 ලක්ෂයක් වූ මුළු පොදු කාර්ය පිරිවැය පැයදාරීතාවය 20000න් බෙදුවාම එක පැයකට පොදු කාර්ය පිරිවැයන්නේ රුපියල් 20යි. එක පැයකට රුපියල් 20 නම් එක බෝනික්කෙකුට පැය 2ක් නිසා රුපියල් 40ක් යනවා පොදු කාර්ය පිරිවැය.
එක බෝනිකෙකුට. ඒ අනුව පිළිතුර අංකය 4. පිළිතුර අංකය 4. 28ට පිළිතුර 4. 29ට එන්න. 29 පිළිගෙවුම් කාලය අහන්නේ. ඒක කියා දෙන්න දෙයක් ඇත්තෙම නැහැ නේද දරුවනේ. ඒක හරියටම එන්නේ අවුරුදු 4ක් පිළිගෙවුම් කාලේ. ඒ කියන්නේ පිළිතුර අංකය 3. පිළිතුර අංකය 3. 30 වෙනි ප්‍රශ්නය සරල ප්‍රශ්නයක්. පිළිතුර අංකය 1. පිළිතුර අංකය 1. හොඳයි. අපි 1 සිට 30 දක්වා පිළිතුරු අංක ටික නැවතත් දක්වන්නම්. බලන්න 1 සිට 30 දක්වා පිළිතුරු ගිය විදිහ ඔය හැම එකටම විභාගයේදී 4 ගානේ හම්බ වෙනවා ලකුණු. ඔක්කොම 200ක් ඔබට ලැබෙන්නේ. බලන්න මේවද ඔබට අපි සාකච්ඡා කරපු පිළිතුරු අංක කියන එක යලි චෙක් කරගන්න. හරි. මම යන්නම් එහෙනම් 31 සිට ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කරන්නට. ඒවටත් ලකුණු ඔබ උපරිම 4ක් වෙන්න දාගන්න. ටිකක් Tamanම මාකින් එකක් හදාගෙන ඒක ප්‍රශ්නයක් නැහැ. Taman දන්නවනේ ලකුණු 4 බෙදිලා යන විදිය. ඒට අනුරූපීව දාගන්න. 31 වෙනි ප්‍රශ්නේ ඇත්තටම අහන්නේ මූල්‍ය ගිණුම් කරණයේද කළමනාකරණ ගිණුම් කරණයේද මේවා අයිති වෙන්නේ කියලා. කැපිටල් A මොකද්ද පුතේ? සමස්ත ආයතනයේම සැලකිලටගෙන වාර්තා හදන්නේ මූල්‍ය ගිණුම් කරණය. මූල්‍ය ගිණුම් කරණය. කැපිටල් B ගිණුම් කරන අනුපාත මත ආයතනයක ලාභදායීත්වය විශ්ලේෂණය. විශ්ලේෂණය කොහොමද කළමනාකරණ ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණය. කැපිටල් C පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකා අපිට මුණ ගැහෙන්නේ කළමනාකරණ ගිණුම් කරණය. කැපිටල් D දිගු කාලීන ආයෝජන ව්‍යාපෘති ඇගයීම මුණ ගැහෙන්නේ කළමනාකරණ ගිණුම් කරණය. ලකුණු දෙනකොට මෙතෙක් ඔබ ලකුණු 4 ගානේ 30ක් දුන්නා. මේකට ලකුණු 4 ඔබ දන්නවනේ තේරෙනවනේ එක ගානේ මෙතන 4ක් දාගන්න පුළුවන්. කියන්නේ උපරිම 4ක් වෙන්න දෙන්න ලකුණු. මෙතනින් එහාට. හොඳයි. අපි යමු 32 වන ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 32 සහ 33 දෙකටම සම්බන්ධ එකම තොරතුරු. කැපිටල් අපි 32ට යමුකෝ ඉස්සර. වත්කම් වගකීම් හිමිකම්. කැපිටල් A B C D. කැපිටල් A ගනුදෙනුව කොහොමද බලපාන්නේ? ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගනය කරන ලද අතර එමගින් රුපියල් 5 ලක්ෂයක අතිරික්තයක් ඇති විය. ඔව්. වත්කම් වැඩි වේ හිමිකම වැඩි වේ. ඒක සරලයි. ඒතර ඔබයි කොහොමද අපි උත්තරේ ලියද්දි ලියන්න ඕනේ කියලා. වැඩි වේ අඩු වේ වෙනස් නොවේ කියලා වගේ අදහසක් එන්න ලියන්න. මෙතන දැන් මම ධන ලකුණ දැම්මට ඔබ වැඩි වේ කියලා ලියන්න. මේක ධන ලකුණ දානවට වඩා ඒක ලස්සනයි. මෙතනත් එහෙමයි. හරි? ප්‍රශ්නේ අහලා තියෙන විදිහට ලියන්න. මම මේ කෙටියෙන් බෝඩ් එකේ දාන්න. කැපිටල් B ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී මෙහෙයුම් වියදමක් සඳහා නිකුත් කළ 12000ක චෙක් පත අගුරු වෙනවා. එතකොට මුදල් හරණේ වත්කම් වැඩි වේ, උපචිත වියදම් බැර වගකීම් වැඩි වේ. කැපිටල් C ණයට මිලදීගත් වෙළඳ භාණ්ඩ වලින් 20000ක බඩු ආපසු යවනවා. තොගේ වත්කමයි ණය හිමි වගකීමයි අඩු වේ. උපචිත වියදමක් සඳහා මුදල් ගෙවනවා. මුදල් වත්කමයි උපචිත වියදම් වගකීමයි අඩු වේ.
හොඳයි 33 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඒකටමයි සම්බන්ධ 32 33 දෙකම එකට යන්නේ. 33 මොකක්ද අහන්නේ ඔබේ? capital A B C D මූලාශ්‍ර ලේඛනයයි මූලික සටහන් පොත නැත්නම් ජර්නලයයි. හොඳයි capital A ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචරය මූලික සටහන් පොත පොදු ජර්නලය capital B සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරයමයි. ඔබ දන්නවා චෙක් පත් අගර වුණාම පොදු ජර්නලයට යන්නේ. පොදු ජර්නලයමයි. capital C ආපසු යැවීම හරපත ආපසු යැවුම් ජර්නලය. capital D ගෙවීම් වවුචරය ජර්නලයේ මුදල් ගෙවීම් ජර්නලය. හොඳයි ලකුණු දෙනකොට ඔබට තේරෙනවා ලකුණු 4ක් බෙදිලා යන විදිය මෙතන එක පේලියකට එක ගානේ දෙන්න. ඊළඟට අපි යමු 34 වෙනි ප්‍රශ්නේ සාකච්ඡාවට. 34 ඒක හරිම සරලයි. මම ඒකට වැඩිපුර ප්‍රශ්නිකුත් දාලා ඇති ඔබට පේනවා ඇති. අයන්නට ආවේ කීයද පුතේ? ලාභ සමීකරණයෙන් ආවේ රුපියල් දසලක්ෂයක්. බින්දු තුනක් එක්ක ලියනවා නම් හොඳයි. නැත්නම් දහස් වලින් කියලා ලියන්න ඕනේ. විභාගෙදී සමාව දෙනවා. නමුත් ඔබ බින්දු තුනක් දාන්න මතකයි. ආයන්නේ වසරාග හිමිකම ආවේ කීයද පුතේ? වත්කම් හා වගකීම් අතර වෙනස 20,50,000. අයන්න දසලක්ෂය ආවේ කොහොමද? ලාභ සමීකරණය. ඒක දන්නවනේ. ආයන්න 20,50,000 ආවේ කොහොමද? අගවත්කම් හා අගවගකීම් අතර වෙනස හිමිකම. ඊළඟට ඊයන්න මම වැඩිපුර දාපු ප්‍රශ්නයක් රඳවාගත් ඉපැයීම් කීයද කියලා. ඒක එන්නේ රුපියල් 5,50,000යි. ඔබ දන්නවා ලාභයෙන් ගැනිලි අයින් කළාම ඉතුරු ටික රුපියල් 5,50,000ක් එනවා රඳවාගත් ඉපැයීම්. ඒතර එතන ලකුණු දෙනකොට ටිකක් අමාරු වෙයි. නිසා අපි මෙහෙම ලකුණු දෙමු. මෙතනට එකක් දෙමු, මෙතනටත් එකක් දෙමු, මෙතනට දෙකක් දෙමු. කොහොම හරි ලකුණු 4 ඕගොල්ලෝ සාධාරණව බෙදලා දාන්න. හොඳයි 35 වෙනි ප්‍රශ්නය. මම කැමතියි ඕගොල්ලෝ කොහේ හිටියත් අපේ පන්ති එන දරුවෙක් හෝ ලංකාවේ වෙන පිට පළාතක දරුවෙක් හෝ කමන්නේ අපිට WhatsApp හරහා ඔබට ලකුණු කීයක් ගත්තද කියලා අපිට එවන්න. එතකොට අපිටත් සතුටුයි මේ කරන දේවල් වල ප්‍රයෝජන ඔබ ගන්න බව. හොඳයි 35 වෙනි ප්‍රශ්නේ වැරදි දෙකක් ඔබට දෙනවා. කැපිටල් A වරද මුදල් ලැබීම් ජර්නලයේ වට්ටම් තීරුවේ එකතුව. ඒ කියන්නේ දුන් වට්ටම් තීරුවේ එකතුව රුපියල් 8,000ක් ණයගැති පාලන ගිණුමේ හරපැත්තෙලු දාලා තියෙනවා. ඒතර කොහොමද ඒක ලියන්නේ නිවැරදි කරන්නේ? ඔව් ණයගැති පාලන ගිණුමට බැරනේ වෙන්න ඕනේ 8,000. මේ මිනිස්සයා හරපැත්තේ දාලා. එහෙනම් දැන් ඉතින් ණයගැති පාලන ගිණුමට 16,000ක්ම බැර වෙන්න ඕනේ. කොහොමද ලියන්නේ කැපිටල් A අවිනිශ්චිත ගිණුම හර 16,000යි ණයගැති පාලන ගිණුම බැර 16,000යි. හරි සංලක්ෂ අවශ්‍ය නොවේ කියන නිසා සංලක්ෂය ලියන්න යන්න ඕනේ. කැපිටල් B වරද මොකද්ද? ණයගැතියකින් ලද රුපියල් 10,000ක් මුදල් ලැබීම් ජර්නලයේ නිවැරදිව සටහන් කරලා ඒක වරදක් වෙලා තියෙන්නේ උපලෙජරේ. ණයගැති ලෙජරේ වරදක්, උපලෙජරේ වරදක්. එහෙනම් ඉතින් අපි ඒකට ජර්නල් සටහන් ලියන්නේ. මෙතන ලියන්න ඕනේ ජර්නල් සටහන අවශ්‍ය නොවේ කියලා ලියන්න. ජර්නල් සටහන අවශ්‍ය නොවේ. ඔබ දන්නවා පොදු ලෙජරේ වැරදි වලට විතරයි අපි ජර්නල් සටහන් ලියන්නේ. මේක උපලෙජරේ වරදක් නම් ඉතින් ජර්නල් සටහන අවශ්‍ය නොවේ කියලා ලියන්න. ලකුණු දෙනකොට මේක ලිව්වට ලකුණු දෙකක් දෙන්න. ජර්නල් සටහන අවශ්‍ය නොවේ කියලා ලිව්වට ලකුණු දෙකක් දෙන්න.
හරි මේ සාමාන්‍ය පන්තිය ඇතුළේදී ඔබ මේවා ඉගෙනගෙනයි මේවා පේපර්ස් ලියන්න එන්නේ අපිත් එක්කලා. නිකන් ආගිය අතේ කරලා වැඩක් නැහැ. පහත එක් එක් අයිතමේ හඳුනා ගන්න ලබන්නේ කුමන මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය අහන්න. මූලිකාංග කියන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ඒවනේ මූලිකාංග. හරි. එහෙනම් ප්‍රත්‍යාන සංචිතය අපිට මුණ ගැහෙන්නේ ඔව් හිමිකමක් ලෙස. හිමිකම කියන මූලිකාංගයට අයිති. කැපිටල් B අලාභ අහුවෙන්නේ වියදම් කියන මූලිකාංගයට. කැපිටල් C ප්‍රතිපාදන අහුවෙන්නේ වගකීම් කියන මූලිකාංගයට. කැපිටල් D සමුච්චිත ශ්‍රේය අහුවෙන්නේ අපිට වත්කම් වලදී. වත්කම්. right. යන ලකුණු දෙන විදිහ ඊටාම පැහැදිලි කියන්න ඕනේ නැහැ. උපරිම 4ක් දෙන්න එක ඒවා 4ක්. හොඳයි 37 වෙනි ප්‍රශ්නෙට එන්න පුතාලා. 37 වෙනි ප්‍රශ්නේ. කැපිටල් A සංකල්පය මොකක්ද? ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ නැත්නම් විචක්ෂණ කිව්වත් එකම තේරුම. කැපිටල් B සංකල්පය ගැළපුම් සංකල්පය. නැත්නම් අනුසීහුම් සංකල්පය කියන්නේ ඒකමයි ගැළපුම් සංකල්පය. කැපිටල් D යථානුරූපී බව. යථානුරූපී බව නැත්නම් ආකෘතියට වඩා හරය වැදගත් බව කිව්වත් හරි. හරාත්මක බව කිව්වත් හරි. කැපිටල් D ඒකක සංකල්පය. ඒකක සංකල්පය. තනි ව්‍යාපාරික ගැනිලි වගේ තමයි සමාගම් වල ලාභාංශ කියලා කියන්නේ. ඒකක සංකල්පය. හොඳයි ලකුණු දෙන හැටි පැහැදිලි. යලි කියන්න ඕනේ. 38 වෙනි ප්‍රශ්නය. 38 වෙනි ප්‍රශ්නේ අයන්න ඔබෙන් අහන්නේ සමාජික මුදල් ආදාය. සමාජික මුදල් ගිණුමක් කටුවට ඇඳලා කරන්න ඇති ඔබ සමාජික මුදල් ලැබුණා 1,80,000. මුදලින් ලැබුණා 1,80,000. එතන කියන විදියට ඔකෙන් හතරෙන් එකක් තිබිලා තියෙනවා. 1,80,000න් හතරෙන් එකක් කියලා කියන්නේ 45,000ක් තිබිලා තියෙනවා මුල හිඟේ. ඒකත් එක්ක තමයි අපිට සල්ලි හම්බෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඊට අමතරව වසර අග හිඟේ දෙනවා 8,000ක් පර්ගේ කියලා මෙතන. වසර අග කලින් ලැබීම දෙනවා 2,000ක් පර්ගේ කියලා මෙතන. හොඳයි. ඒ අනුව ඔබෙන් අහන්නේ ආදායම කීයක් දෙන්නේ කියලා. එතකොට මේ ගිණුමේ වෙනස ගන්න. මේ ගිණුමේ වෙනස පුතාලට එනවා 1,41,000. ඒ තමයි ආදායම. සමාජික මුදල් ආදායම. ආයන්‍ය අහනවා මුදල් වල සුද්ධ වැඩිවීම කීයද කියලා. එතකොට පළවෙනි ගනුදෙනුව මුදල් වලට ධන 1,80,000යි. දෙවෙනි ගනුදෙනුව මුදල් වලට ධන 4,00,000යි. තුන්වෙනි ගනුදෙනුව මුදල් වලට ඍණ 1,50,000යි. ඒතර ওই ටික සුළු කරලා ගන්න. 4,30,000ක් මුදල් එකක් ධන 1,80,000 ඊළඟ එක ධන 4,00,000 ඊළඟ එක ඍණ 1,50,000. එතකොට එන්නේ රුපියල් 4,30,000ක් කියලා. හොඳයි. 38 වෙනි ප්‍රශ්නේ. 39 වෙනි ප්‍රශ්නයට අපි ආවොත් ඒකේ කැපිටල් A කමිසියක් සඳහා අපිට කුඩා ප්‍රමාණ බොත්තම් ඔබ දන්නවා ඒවා සාපේක්ෂ වැදගත් බවින් අඩු නිසා අපි පොදු කාර්ය පිරිවැය වලටයි ගන්න. ඒක ඍජු ද්‍රව්‍යයක් කියලා අපිට සිද්ධාන්තිකව පේනවා. නමුත් වටිනාකම කුඩා දේවල් අපි පොදු කාර්ය පිරිවැය වලටයි ගන්න. ඒ නිසා ඒක පොදු කාර්ය පිරිවැයක් ඕවර්හෙඩ් කොස්ට් එකක්. කැපිටල් B කොහොමත් පොදු කාර්ය පිරිවැයක් ඕවර්හෙඩ් කොස්ට් එකක්. කැපිටල් C නූල් ඉතා කුඩා වටිනාකමක් ෂර්ට් එකක් ගත්තොත් රුපියල් 3-4,000ක් යනවා මහන්න. ඒකට නූල් වලට යන්නේ රුපියල් පොඩි ගාණක් රුපියල් 10ක් 20ක් 25ක් වගේ. නිසා අපි ඒව ගන්න පොදු කාර්ය පිරිවැය වලට. රෙදි නම් ඉතාම පැහැදිලි ප්‍රාථමික පිරිවැයක් නැත්නම් ඍජු පිරිවැයක්.
ප්‍රයිම් කොස්ට් එකක් ප්‍රාථමික පිරිවැය. හොඳයි. ප්‍රසංග 40 සහ 41 දෙකම සම්බන්ධ වෙන්නේ එකම සිනාරියෝ එකකට. එක හවුල් ව්‍යාපාර ඇසුරින් අහලා තියෙන්නේ. ඔය දීලා තියෙන තොරතුරු ඔබ ප්‍රාග්ධන ගිණුමක් සහ ජංගම ගිණුමක් ඇතුළට ගන්න ඇති. මේ තියෙන්නේ ඔබේ ප්‍රාග්ධන ගිණුම කියලා හිතමු. හවුල්කාරයෝ 3 දෙනෙක් ඉන්නවා. රංග තරංග විරංග කියලා. රංග තරංග විරංග කියලා. මේ ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂය දීලා තියෙනවා 3000යි 2000යි 1000යි 3000යි 2000යි 1000යි. අපි ජංගම ගිණුමත් අපිට ඇඳෙනවා මේ වගේ අභ්‍යාසවල. ජංගම ගිණුම කියලාත් ඔබ කටු වැඩක් දෙන්න ඇති. මේවා රූල් කර කර වෙලා නාස්ති කරන්නේ නැහැ විභාගෙදි කෙටි ප්‍රශ්න පත්‍රයක් නිසා. ජංගම ගිණුම රංග තරංග විරංග ශේෂය දීලා තියෙනවා 100යි 50යි 50යි. හොඳට බලන්න ගාන. රංග තරංග විරංග 3ට 2ට 1 තමයි ඒගොල්ලන්ගේ අනුපාතය. ලාබලා බෙදා ගැනීමෙන් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරේ 2020 3.31 දින අවුරුද්දේ අන්තිම දවසේ විරංග හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්න. අපි ඒකට පොඩි මාක් එකක් දාමු විරංගට. එයා තමයි විශ්‍රාම ගන්න. අවුරුද්දේ අන්තිම දවසේ. ඒ කියන්නේ ලාභ කොටසු බෙදනකම් ඔබ ඒ ගැන හිතන්න ඕනේ නැහැ. අවුරුද්දේ අන්තිම දවසේනේ. ලාභ කොටසු බෙදනකම් ඒ ගැන හිතන්න ඕනේ. කීර්තිනාමයේ 1200 ඔබ නව අනුපාතයට හර කරලා පැරණි අනුපාතයට බැර කරගන්න. නව අනුපාතය ඔබට මේ ගානේ දෙනවා 3ට 2ක් කියලා. ඒතර 1200 යන්නේ 720යි 480යි කියලා කීර්තිනාමයේ නව අනුපාතයට හර කරනවා. 3ට 2යි. පැරණි අනුපාතයට බැර කරනවා 3ට 2ට 1යි. 1200 යනවා 600යි 400යි 200. 600යි 400යි 200. කීර්තිනාමයේ පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. හොඳයි කොහොමත් හවුල්කාරයා යන්නේ අන්තිම දවසේ. ඒස ලාභ කොටසු බෙදලා ඉවරනකම් ඔබට මුකුත් ඒ ගැන හිතන්න බෑ. එතකොට ගානේ කියනවා සෑම හවුල්කාරයෙක්ම ඒ දවස්වල රුපියල් 1,20,000ක වේතනයක් ලැබුවා. එතකොට අර වේතනය ලාභයෙන් අඩු වෙලා ජංගම ගිණුමට බැර වෙන්න ඇති සෑම හවුල්කාරයෙකුටම 1,20,000. මේ තියෙන හවුල් වේතන. ඊළඟට ප්‍රාග්ධන පොලිය 10%ක්. ප්‍රාග්ධන පොලිය කොහොමද මේකටයි වැටෙන්නේ? මොකද මේ සිද්ධිය වෙන්නේ අවුරුද්දේ අන්තිමට. මේ සිද්ධිය අදාළ නෑ ප්‍රාග්ධන පොලිය බලනකොට. මේ සිද්ධිය වෙන්නේ අවුරුද්දේ අන්තිමට. ඒතර මේ සිද්ධිය අපිට අදාළ නෑ ප්‍රාග්ධන පොලියට. ඒතර ප්‍රාග්ධන පොලිය බලන්නේ මෙන්න මේ ශේෂයට. 10%යි 300යි 200යි 100යි ප්‍රාග්ධන පොලිය. ඊළඟට ගානේ කියනවා ගැනිලි කලා කියලා විරංග 70000. ගැනිලි කරලා තියෙනවා විරංග 70000. හොඳයි. අන්තිමට කොහොම හරි විරංගගේ ජංගම ගෙනුමේ ශේෂය 3 ලක්ෂයක්ලු එන්නේ මෙතන. අන්න එතනයි පොයින්ට් එක හැංගිලා තියෙන්නේ. විරංගගේ ජංගම ගෙනුමේ ශේෂය මෙතන එන්නේ 3 ලක්ෂයක්. එහෙනම් ඔබට ඒ පොයින්ට් එකෙන් තමයි යන්න බෑ. එහෙනම් 3,70,000ක් එනවනේ එකතුව. ඒතර අපිට හිතා ගන්න පුළුවන් ලාභ කොටස් කීයක් විරංගට ගියාද කියලා. දැන් මේ ටික අතහැරියම ලාභ කොටස් ගිහිල්ලා තියෙනවා විරංගට. වෙනස එන්නේ හරියටම 100යි. ඒතර මෙයාට ලාභ කොටස් 100 නම් මෙයාට 200යි. 3ට 2ට 1 අනුපාතනේ මේගොල්ලෝ අවුරුදු පුරාම ලාභ බෙදාගත්තේ. ඒතර මෙයාට 100යි කියන එකෙන්ම අපිට තේරෙනවා අනිත් දෙන්නට එන්නේ මෙයාට 300යි මෙයාට 200යි කියලා. හොඳයි. ඒ අනුව මේක ප්‍රාග්ධන ගිණුමට මාරු වෙනවා. ප්‍රාග්ධන ගිණුම ණය ගිණුමට මාරු වෙනවා. ඒව තේරෙනවා. 40 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා බලමු අපි. 40 අහන්නේ
ඇත්තටම 40 අහන්නේ මොකක්ද? ලාභය කීයද කියලා. ඉතින් ලාභය ගන්නකොට ඔබ දන්නවා මෙන්න මේ ටිකනේ විදිලා යන්නේ ලාභය හැටියට. ලාභය හැටියට විදිලා යන්නේ මෙන්න මේ ටික. හවුල් වේතන, ප්‍රාග්ධන පොලි, ලාභ කොටස්. ওই ටික ඔක්කොම ආපහු එකතු කරගන්න. එතනනවා රුපියල් 15,60,000. ඊළඟට 41 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? වසර අග දිනට 2020යි 4යි එක කියන්නේ වසර අග 2020යි 3යි 31 කියන එකම තමයි 2020යි 4යි එක කියන්නේ වසර අග හිමිකම. ඒතර වසර අග හිමිකම අහනකොට ඔබට තියෙන්නේ මෙන්න මේ ජංගම ගිණුම මේ දෙන්න විතරයි ඉන්නේ. මෙයයි විතරයි ඉන්නේ. මේ දෙන්නගේ ජංගම ගිණුම් ශේෂ කරගන්න. ඒ වගේම මේ දෙන්නගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ කරගන්න. මෙයාගේ ප්‍රාග්ධන ගිණුමුත් ශේෂ කරගන්න. අන්න ඒ ටික ඔක්කොම එකතු කරන්න. මේ ජංගම ගිණුම් ඉතුරු දෙන්නගේ ශේෂ කරගන්න. ප්‍රාග්ධන ගිණුමත් ඒ දෙන්නගේ ශේෂ කරගන්න. ඒ ටික එකතු කළාම එනවා හිමිකම වසර අග දිනට රුපියල් 61,90,000. 61,90,000. හොඳයි. ඊළඟට අපි එන්නම් 42 වන ප්‍රශ්නෙට. මේවට ලකුණු දෙන හැටි තේරෙනවනේ නේද? මේකට 4ක් දෙන්න පුළුවන්. මේකට 4ක් දෙන්න පුළුවන්. ඒවා තේරෙනවා. 42 වන ප්‍රශ්නෙට අපි යමු. එක සරල ප්‍රශ්නයක්. උත්තරේ එන්නේ අදාළතාවය සහ විශ්වාසනීය නියෝජනය. ලකුණු 2 දාන්න. අදාළතාවය විශ්වාසනීය නියෝජනය. ඊළඟට 43 ප්‍රශ්නය. 43 ප්‍රශ්නය අහන්නේ LKAS 37න් ප්‍රතිපාදනයක් සහ වෙනත් වගකීම් අතර වෙනස්කම් දෙකක්. ඒතර ප්‍රතිපාදන සහ වෙනත් වගකීම් කිව්වහම ඔබ දන්නවා ප්‍රතිපාදනයක කාලය නිශ්චිත නැත. අපි කවදද ගෙවන්න ඕනේ කියලා හරියටම දිනයක් නැහැ. හැබැයි වගකීමක් නම් උපචිත විදුලි බිල අපි දන්නවා හරියටම ගෙවන්න ඕනේ දවස්. නිසා කාලය නිශ්චිතයි. කාලය නිශ්චිතයි. right. ඊළඟ තව වෙනසක් තමයි වටිනාකම. වටිනාකම අපි නිශ්චිත දන්නේ. අපි විශ්වාසවන්ත කෙනෙක්ට කියලා මැන ගන්නවා මිසක් නිශ්චිත නැහැ. මේකේ වටිනාකම නිශ්චිතයි. නිශ්චිතව අපි දන්නවා විදුලි බිලේ ගහලා තියෙනවා ගාන. හොඳයි. ලකුණු දෙනකොට ඔබ ලකුණු 4 බෙදලා දාන්න. ඊළඟට 44යි 45යි සම්බන්ධ වෙන්නේ එකම තොරතුරකට. සීමිත බැසිල් සමාගමට අදාළ තොරතුරු වසර අග සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ක් තියෙනවා. රඳවාගත් ඉපයුම් රුපියල් මිලියන 3.5ක් තියෙනවා. මුළු විස්තීර්ණ ආදායම රුපියල් මිලියන 5ක් තියෙනවා. අපි 5000 කියමුකෝ. හොඳයි. 2020 3/31 දින එදිනට පැවති සෑම සාමාන්‍ය කොටස් 4කටම එක බැගින් රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කර නිවැරදිව ගිණුම්ගත කර ඇත. අන්නේ වචනේ අන්ඩර්ලයින් කරන්න. නිවැරදිව ගිණුම්ගත කරලා තියෙන්නේ. එතකොට දැන් මේ 25,000 තිබුණු කෙනාට එකක් දීලා ඉවරනේ. ඒ කියන්නේ දැන් මෙතන 5න් එකක් තමයි එයා එන රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරලා තියෙන්නේ. 4ක් තිබුණු කෙනාට එකක් දීලා ඉවරයි නේ. ඒතර දැන් මේක 5ට සමානයි. 4ක් තිබුණු කෙනාට එකක් දීලා නිවැරදිව ගිණුම්ගත කරලා ඉවරයි දැන්. ඒ කියන්නේ මේක 5ට සමානයි. හරි. එහෙනම් මේ තමයි රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරපු වටිනාකම. රුපියල් මිලියන 5ක් නැත්නම් 5000. හොඳයි. ඊට පස්සේ කියනවා වර්ෂයේ අවසානයේ ඉඩම් ප්‍රථම වර්ෂ ප්‍රත්‍යානය කර රුපියල් 5,00,000ක ප්‍රත්‍යාන අතිරික්තයක් වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ අර ඔබ දැක්කද මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම දෙකට පලා ගන්න ඕනේ. එකක් 5,00,000ක්, ඒ කියන්නේ 500ක් ප්‍රත්‍යාගන සංචිතය. අනිත් 4,500 තමයි වර්ෂයේ ලාභය. මේක තමයි වර්ෂයේ ලාභය. ඒක තේරුම් ගන්න ඕනේ. ඊට අමතරව කියනවා පොදු සංචිතයට රුපියල්
2000ක් ඒ කියන්නේ මිලියන 2ක් මාරු කරලලු තියෙන්නේ. හොඳයි. ඔබෙන් අහන්නේ ඉස්සල්ලාම සංචිත ප්‍රාග්ධනණය මේ තියෙන පුතේ මේ තියෙන අපි කතා කළේ ඉස්සෙල්ලා සංචිත ප්‍රාග්ධනණය මේ තියෙන මේකෙදි සටහනයි අහන්නේ. එහෙනම් රඳවාගත් ඉපැයීම් ගිණුම හර 5000යි සංඛ්‍යා දහස් වලින් සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර 5000යි. රඳවාගත් ඉපැයීම් ගිණුම හර 5000යි උඩ ලියන සංඛ්‍යා දහස් වලින් සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර 5000යි. හරි සංලක්ෂයත් නිකමට හරි ලියන්න අවශ්‍ය නොවේ කියලා නෑනේ දීලා. ඒතර 45 වෙනි ප්‍රශ්නේ අහන්නේ මුල රඳවාගත් ඉපැයුම් කීයක් තියෙන්න ඇද්ද කියලා. ඒතර ඔයාලට තියෙන්නේ මේ වගේ රඳවාගත් ඉපැයුම් තීරුව ගහ ගන්න. රඳවාගත් ඉපැයීම් තීරුව ගහලා මෙන්න මෙතන පුරව ගන්න. මෙතන පුරව ගන්න. අග රඳවාගත් ඉපැයීම් දෙනවනේ 3500. අග රඳවාගත් ඉපැයීම් දෙනවා 3500. මෙන්න මේ වර්ෂයේ ලාභය ගේන්න මේක ඇතුළට 4500යි. වර්ෂයේ ලාභය 4500යි. ඊට අමතරව ඔබට රඳවාගත් ඉපැයුම් වලින් අඩු වෙලා සාකෝ ප්‍රාග්ධනයට එකතු වුණා. ඒ තමයි මොකද්ද? අර ප්‍රසාද නිකුතුව. මේ මොකද්ද ප්‍රසාද නිකුතුව? අර සංචිත ප්‍රාග්ධනණය කිරීම 5000. ඊට අමතරව රඳවාගත් ඉපැයුම් වලින් 2000ක් පොදු සංචිතේට මාරුත් වුණා. දැන් මේ ටික උඩට සුළු කරගෙන යන්න අනිත් පැත්තට. ඍණ එක ධන කරලා ධන එක ඍණ කරලානේ මෙතනට පුරව ගන්න ඕනේ. උඩට සුළු කරගෙන යනකොට මෙතන එනවා රඳවාගත් ඉපැයුම් වල මුල තිබිලා තියෙන්නේ 6000. 6000යි. එහෙනම් ලකුණු හම්බ වෙනවා මේකටම 4ක්. මේකට 4ක්. ඊට අමතරව මේ දිත්ත සටහනටත් ලකුණු 4ක් හම්බ වෙනවා. හැබැයි ඒවා පර්ෆෙක්ට් වෙන්න ඕනේ. හරි? ඊළඟට අපි එමුද දරුවනේ 46ට. 46. කැපිටල් A සත්‍යද අසත්‍යද? ඉහළ ණයගැති පිරිවැටුම් අනුපාතයක් කියන්නේ ඊටාම හොඳයි කියන එකනේ. එතකොට වැඩි ණය එකතු කිරීමේ කාලයක් යනවද? නෑ. ටට්ටක් ගාලා ණය එකතු වෙනවා කියන එක. වැඩි කාලයක් යන්නේ නෑ ඇත්තට. අසත්‍යයි. කැපිටල් B ණය ප්‍රාග්ධනයට වඩා හිමිකම් ප්‍රාග්ධනය වැඩි නම් අධිතෝලනයක් නෑ. හිමිකම් ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය වැඩි වුණොත් තමයි අධිතෝලනයක් වෙන්නේ. මෙතන කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය වැඩි කියලා නෑ. ඒක අසත්‍යයි. කැපිටල් C අඩු පොලි ආවරණ අනුපාතයක් අඩු ණය ගෙවීමේ හැකියාව පෙන්눔 කරයි. පොලි ආවරණය අඩු නම් ඒ කියන්නේ අපේ ණය ගෙවීමේ ශක්තිය අඩුයි කියන එක තමයි සත්‍යයි. කැපිටල් D වසර අගතොගේ වැඩි වන විට ශනික අනුපාතය වැඩි වේ. ශනික අනුපාතයට කොහොමද තොගේ ගන්න නෑනේ පුතේ. අසත්‍යයි. ශනික අනුපාතයට කොහෙද තොගේ සම්බන්ධ වෙන්නේ? නේද? අසත්‍යයි. හොඳයි. එනම් 47 වෙනි එකට එමු. අයන්නට මොකක්ද ආවේ? යලි ඇනෝ මට්ටම සමානයි. ඔය තියෙන්නේ උපරිම තොග පරිභෝජනය වැඩි කරන්න උපරිම පොරොත්තු කාලේ. ඉතින් මේ වගේම එකක් මේ ගානේ තව තැනක තිබුණානේ. සාමාන්‍ය දීලා තියෙනවා නම් පුතේ 3500ක් අවම 2000 නම් උපරිම ලියා ගන්න ඔබ දන්නවා 5000ක් එන්නේ. උපරිම තොග පරිභෝජනය එන්නේ එතකොට 5000යි. ඒතර පොරොත්තු කාලයේ සාමාන්‍ය 5යි නම් අවම 4යි නම් ඔයාට උපරිම පොරොත්තු කාලේ ඉන්නේ 6ක්. දැන් ඉතින් ඔබ ඒක දන්නවා. හොඳ ඒ අනුව යලි ඇනෝම් මට්ටම ගන්න කිලෝග්‍රෑම් වෙන්නේ 30000. උපරිම තොග පරිභෝජනය වැඩි කරන්න උපරිම පොරොත්තු කාලේ. හොඳයි ආයන්න යලි ඇනෝම් ප්‍රමාණය EOQ ඔබෙන් අහන්න. ඉතින් EOQ අහනකොට ඔබ දන්නවා EOQ සූත්‍රයට දාලා මෙතන ගන්න බෑ. අර උපරිම තොග මට්ටම සූත්‍රයේ ඇතුලේ ඔක තියෙනවා. උපරිම තොග මට්ටම 42000ක් දීලා තියෙනවානේ. ඒක සමානයි යලි ඇනෝම් මට්ටම 30000 ඍණ අවම තොග පරිභෝජනය 2000 වැඩි කිරීම අවම පොරොත්තු කාලය 5 සමාවන්න අවම පොරොත්තු කාලය 4
ධන EOQ අන්න ඒක සුළු කරපුවාම Q සුළු කළාම එනවා ඔබට පිළිතුර. Q සුළු කරලා පිළිතුර ගන්න. ඒතර එන්නේ කීයක්ද? Q සුළු කළාම කිලෝග්‍රෑම් 20000. කිලෝග්‍රෑම් 20000. ලකුණු දෙන්න මෙතන 2යි මෙතන 2යි වශයෙන් කොහොම හරි 4 බෙදලා දාන්න. හොඳයි 48 වෙනි ප්‍රශ්නයට යමුද පුතේ? 48 වෙනි ප්‍රශ්නේ ඉතාම සාර්ථකව හැමදාම අපේ දරුවෝ මේ පේපර්ස් කරනවා. අයන්නේ ඔබට කියනවා එතන ඔබ තේරුම් ගන්න ඕනේ ගණිතමය සමීකරණයක් එතන වැදගත් වෙන්නේ. ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 2,80,000. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය කීයද? ඍජු ශ්‍රමයට ඔබ x කියලා දාගන්නවා. එතකොට පොදු කාර්ය පිරිවැය කීයද? මේ ගාන කියවන ඔබ මේක දන්නවා. පොදු කාර්ය පිරිවැය ඍජු ශ්‍රමයෙන් 80%ක්. ඒ කියන්නේ 0.8x. ඍජු ද්‍රව්‍ය දීලා තියෙනවා 2,80,000. ඍජු ශ්‍රමය අපි x කියලා දානවා දීලා නැහැ. පොදු කාර්ය පිරිවැය ඍජු ශ්‍රමයෙන් 80%ක් කියන්නේ 0.8x. ඔය ටික එකතු වුණාම මුළු නිෂ්පාදන පිරිවැය එනවා රුපියල් දසලක්ෂයක්. දැන් ඔබට තියෙන්නේ x සුළු කරන්න සමීකරණයක් ලියලා. හරි 2,80,000 ධන x ධන 0.8x සමානයි දසලක්ෂය. අන්න එහෙම සමීකරණයක් ලියලා x සුළු කරන්න. 2,80,000 ධන x ධන 0.8x සමානයි දසලක්ෂය. ඔබ සුළු කළාම ඔබට එනවා අයන්නට අහන පිළිතුර ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 4,00,000යි. x සුළු කළාම රුපියල් 4,00,000ක් එනවා පිළිතුර. හොඳයි ඊළඟට අහනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ මේකෙන් 80%ක්. මේකෙන් 80%ක්. ඒ කියන්නේ රුපියල් 3,20,000ක් පොදු කාර්ය පිරිවැය. හොඳයි. ඒක නිකන් ගණිතමය ප්‍රශ්නයක්. ඒක කවුන්ටිං වලට ඇත්තටම සම්බන්ධයක් නැහැ. ඒක ගණිතයේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. 49 ඔබ සාම්ප්‍රදායිකව හැමදාම කරන දේ කරගන්න කටු වැඩේ. පේපර් එකේම හරි කමන්නේ කරගන්න. 4,000යි එකක පිරිවැය 100යි. එහෙනම් මුළු පිරිවැය රුපියල් කීයද? 4,00,000. ඒක පේපර් එකේම ලියා ගන්න. 6,000ක් හදනකොට එකක පිරිවැය රුපියල් 80යි. ඒතර රුපියල් මුළු පිරිවැය 4,80,000. ඔබ දන්නවා ඩෙල්ටා TC කියන්නේ මේකේ වෙනසට ඩෙල්ටා Q කියන්නේ මේකේ වෙනසින් බෙදනවා. ඒතර එනවා ඒකකයක ආන්තික පිරිවැය. නේද? ඩෙල්ටා TC එතන වෙනස රුපියල් 80,000 බෙදනවා ඩෙල්ටා Q වලින් මෙතන වෙනසින් 2,000යි. එතන එනවා එක ඒකකයක ආන්තික පිරිවැය. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය රුපියල් 40යි. මේ තියෙන එක ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 40යි. එහෙනම් ස්ථාවර පිරිවැය අපිට හිතා ගන්න පුළුවන්. එකක විචල්්‍ය පිරිවැය රුපියල් 40යි නම් අපි ගත්තොත් 4,000ක් හදන්න යන මුළු විචල්්‍ය පිරිවැය කීයද? 2,40,000. එහෙනම් මේකේ ඉතුරු ටික ඔබට ගන්න පුළුවන් ස්ථාවර පිරිවැය කියලා. ඒ ඔබ සාමාන්‍ය පන්ති කාමරයේදී හොඳටම ඉගෙන ගන්න සරල සිද්ධාන්ත. මෙතන එකක ආන්තික පිරිවැය නැත්නම් විචල්්‍ය පිරිවැය 40 නම් 4,000ක ආන්තික පිරිවැය විචල්්‍ය පිරිවැය රුපියල් 1,60,000. ඒ අනුව 1,60,000ක් ඔබට මුළු විචල්්‍ය පිරිවැය යනවා නම් මෙතන ඉතුරු ටික ගන්න පුළුවන් ස්ථාවර පිරිවැය හැටියට. ඉතුරු ටික එන්නේ 2,40,000. ඒක සාමාන්‍ය පන්ති කාමරයේ ඔබ ඉගෙන ගන්න සාමාන්‍ය දෙයක්. ඔබට නැත්නම් දෙවෙනි පේලියට ගිහිල්ලා චෙක් කරන්න පුළුවන්. එකක විචල්්‍ය පිරිවැය ආන්තික පිරිවැය රුපියල් 40 නම් ඔබ 6,000ක් නිෂ්පාදනය කරද්දී මුළු විචල්්‍ය පිරිවැය යනවා රුපියල් 2,40,000. එතකොට මෙතන
මෙතන ඉතුරු ටික ඔබට ගන්න පුළුවන් ස්ථාවර පිරිවැය හැටියට 2,40,000. කොහෙන් බැලුවත් එන්නේ ඔක පන්තිය පුරුදු වෙන සරල ප්‍රශ්නයක්. 2,40,000ක් තමයි ස්ථාවර පිරිවැය. ඒ අනුව 49 අයන්නට උත්තරේ රුපියල් 2,40,000යි. ආයන්නේ අහන්නේ ලාභ සමච්ඡේදන ප්‍රමාණය. උතර මේ ස්ථාවර පිරිවැය රුපියල් 2,40,000 බෙදන්න ඒකකයක 10කින් විකුණුම් මිල ඍණ ආන්තික පිරිවැය කියන්නේ විචල්්‍ය පිරිවැය. රුපියල් 2,40,000 බෙදන්න ඒකකයක 10 රුපියල් 60. එතකොට එනවා 4,000. ඒ අනුව 49ට පිළිතුර අයන්නට 2,40,000යි ලකුණු 2යි. ආයන්නට 4,000යි ලකුණු 2යි. හොඳයි අපි යමු 50 වෙනි ප්‍රශ්නෙට. 50 වෙනි ප්‍රශ්නය සරල ප්‍රශ්නයක්. පිළිගෙවුම් කාලය හරියටම එන්නේ අවුරුදු 5යි. කොහොමද ගත්තේ? ඔබ රුපියල් යට කරන්න ඉන්නවා රුපියල් මිලියන 2ක්. රුපියල් 2,000ක්. ඔබට හැම අවුරුද්දෙම හම්බෙන ලාභය 1,20,000. ලාභය 1,20,000ට ෂේ එකතු කළාම එනවා මුදල. එතකොට පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම ඵලදායි ජීවකාලය කියන සූත්‍රයට දාපුවාම ෂේ එනවා රුපියල් පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම ඵලදායි ජීවකාලය කියන සූත්‍රයට දාපුවාම ෂේ එනවා ඔබට රුපියල් පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම ඵලදායි ජීවකාලය. එතකොට ෂේ කීයද පුතේ එන්නේ? 280ක් නේද? 280. එතකොට මේ ලාභයනේ නෑ ලාභයට ෂේ එකතු කරන්න 280. එතකොට එනවා හැම අවුරුද්දෙම මුදල අතට එනවා 4 ලක්ෂයක්. එතකොට 2000ක් යට කරලා හැම අවුරුද්දෙම 4 ලක්ෂයක් අතට එනවා නම් පිළිගෙවුම් කාලය එන්නේ අවුරුදු 5යි. පිළිගෙවුම් කාලය අවුරුදු 5යි. එතන ලකුණු 2යි. ඊළඟට ආයන්නේ අහනවා පස්වෙනි අවුරුද්දේ ඔබට ලැබෙන සුද්ධ මුදල රුපියල් දසලක්ෂයයි. පස්වෙනි අවුරුද්දේ අපිට ලැබෙනවා මේ හැම අවුරුද්දෙම ලැබෙනවනේ ලක්ෂ 4ක්. ඒකට අමතරව සුන්බුන් නගයක් ලැබෙනවා. හැම අවුරුද්දෙම ලැබෙනවා ලක්ෂ 4ක්. ඒකට අමතරව සුන්බුන් නගයක් ලැබෙනවා. එතන පස්වෙනි අවුරුද්දේ ලැබෙන මුදල රුපියල් දසලක්ෂයයි. හරි. එහෙනම් මෙතන ලකුණු 2යි පිළිගෙවුම් කාලේ වසර 5යි කිව්වාම මෙතන ලකුණු 2යි පස්වන වසරේ ලැබෙන සුද්ධ මුදල දසලක්ෂයයි කිව්වා. ඒ අනුව ඔබ ලකුණු ඔක්කොම ඉවර කරලා අපිටත් එවන්න WhatsApp හරහා කොහොමද ඔබේ තත්ත්වය කියලා. හොඳයි. ස්තුතියි අද දවසේ සාකච්ඡාවට සහභාගී වුණාට.